අයිබෝන් මනුෂ්‍ය ජීවිතයේ හා මිනිස් සමාජයේ මූලික නිර්වචන මගහැර යාමට හෝ වෙනස් කිරීමට අපට හැකියාවක් ඇත්තේ නැහැ. මිනිසා සිටින්නේ සියල්ලට ඉදිරියෙන්. මෙහෙම කියන්නේ රුසියානු ජාතික සොල්සෙනිට්සින් කියන ලේඛකයා දාර්ශනික මතධාරියා. ඔහුගේ අදහසට අනුව මේ ප්‍රශ්න කරන්න වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ ඔහු කියනවා මනුෂ්‍ය ජීවිතයේ මිනිස් සමාජයේ මූලික නිර්වචන මගහර යන්නට පුළුවන්කමක් නැහැ. හැබැයි ඒ වගේම වෙනස් කරන්න පුළුවන්කමකුත් නැහැ. මිනිසා වගේම සාහිත්‍යකරුවා ඉන්නෙත් සියල්ලටම ඉදිරියෙන්. එතකොට සාහිත්‍යකරුවා පෙන්වන දේ සමාජය පිළිගන්නවා. තවත් විදිහකින් අපි මේ සාකච්ඡාවට වෙනත් පාරකින් ආරම්භයක් ගත්තොත් සමාජය දියුණුව හොයන වටපිටාවේ ආර්ථික, සමාජීය, දේශපාලනික දියුණුව අපි සංවර්ධනීය සාධක විදියට සලකන පුරුද්දක් තිබෙනවා. එතකොට මේ සමාජයේ අපි පිළිගන්නවා සාහිත්‍යකරුවා ඉන්නේ සමාජයේ සියලු දෙනාට වැඩිය ඉස්සරහින් කියලා. එතකොට සාහිත්‍ය සහ දේශපාලනය කියන මාතෘකාව අපි කතා කරන්න පටන් ගත්තොත් මේ දෙදෙනා අතර අතීතයේ කොහොමද තිබුණු සබඳතාවය? එතකොට වර්තමානයේ කොහොමද තියෙන සබඳතාවය? අනාගතයේ මොන වගේ සබඳතාවයක් තියෙන්නට පුළුවන්ද? එහෙම ප්‍රශ්න කරන්න සිද්ධ වෙන්නේ අපිට පේන්න තියෙනවා සාහිත්‍ය සහ දේශපාලනය කියන මේ දෙකොට්ටාශය තරමක් දුරස්ථකරණය වෙමින් පවතින ස්වභාවය. ඉතින් ඒ නිසා අපිට හිතුණා අද ලිවිස්සරි ප්‍රේමයේදී සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරන්න. සාහිත්‍යකරුවාගේ දේශපාලනය පිළිබඳව කතා කරන්න. එතකොට අපිට බොහෝ සබඳතාවයන්, එකඟතාවයන්, විරසක භාවයන් පිළිබඳව පැහැදිලි අදහස් හොයාගන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ලෝකයේ සාහිත්‍ය සහ දේශපාලනය අතර තිබුණු අතීත ගනුදෙනු එක්ක බද්ධ වෙලා. ඒ සඳහා අපි කැඳවුම් කළා මේ කතා බහට වඩාත් සුපෝෂණයක් රැගෙන එන්නට පුළුවන් සුලවතුන් දෙදෙනෙකුට. ඒ අතරින් අපි ඉතාම කැමති ගෞරවයෙන් පිළිගන්න අපේ රටේ ජීවමාන මහා ප්‍රඥෙක් ආචාර්ය W. අබේසිංහ දීමතානන් අයිබෝන් ඔබතුමන්ට. ඔබතුමන්ගේ පැමිණීම අපිට ගෞරවයක්. ඒ වගේම ඔබතුමන්ගේ දැනුම රටට එලියක්, ආලෝකයක් වන බව දන්නා නිසාම මේ සාකච්ඡාව පුරාත් අපට බොහෝ තොරතුරු ඔබතුමාගෙන් දැනගන්නට, ඉගෙන ගන්නට පුළුවන්කම ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. එක්කම කේ.කේ. සමන් කුමාර, ඔහු සාහිත්‍යයත් එක්ක ගනුදෙනු කරන, සාහිත්‍යයත් එක්ක ජීවත් වෙන, ඒ වගේම තරමක් වෙනස් අදීන මත දරන කෙනෙක්. ඉතින් ඒ නිසා දේශපාලනය ගැන කතා කරනකොට ඒ අදීන මතය වැදගත්. ඒ නිසා අපි හිතනවා ඔබේ දායකත්වයත් අපිට බොහොම වටිනවා. අයිබෝන් සොබයි. ඒ වගේම ජයසිරි අලවත්ත මහත්මයා, එතුමනුත් මේ සාහිත්‍ය ධාරාවේ නිරන්තර ගනුදෙනුකාරයෙක් විදියට, සම්බන්ධිතයෙක් විදියට එතුමන්ගේ ප්‍රකාශන සහ අදහස් මේ සමාජ පරිසරයත් එක්ක බද්ධ වෙලා තියෙනවා. අපට හැම මොහොතකම පේන්න තියෙනවා. ඒ වගේම එතුමන්ගේ විචාර සහ අදහස් දිහා බැලුවයින් පස්සේ මේ සමාජ ප්‍රගමනය නිරතුරු අපේක්ෂා කරන බව අපට පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාගේ පැමිණීමත් අපිට ගෞරවයක්, ආඩම්බරයක්. අයිබෝන් ඔබතුමාට. මම කැමති අබේසිංහ ගුරුතුමාගෙන්ම මේක පටන් ගන්න. දැන් මේ දේශපාලනය කියන වචනය සාහිත්‍යයට ඈඳා ගන්නකොට දැන් අපිට ඇරිස්ටෝටල්ගෙන් පටන් ගන්න පුළුවන්. ඔහු හදලා දෙන අර පොලිස් කියන වචනය එක්ක බද්ධ වෙලා කොහොමනත් මේක සමාජයේ සියලු දිශානතීන් සඳහා බලපෑම් කරන නිසා ඇයි සාහිත්‍යයට දේශපාලනය වැදගත් වෙන්නේ, දේශපාලනයටයි සාහිත්‍යය වැදගත් වෙන්නේ කියන තැනින් අපට ආරම්භයක් ලබා දෙන්න අපි ඔබතුමන්ට ආරාධනා කරනවා. වජිරේ මුලින් කළ ප්‍රවේශයත් එක්ක මම කල්පනා කළා තවත් ටිකක් පිටිපස්සට ගිහලා කරුණු දෙක තුනක් කියන්න. කොහොමද මේ සාහිත්‍ය සහ දේශපාලනයේ මේ අපට අදාළ වෙන්නේ කියලා. දැන් මම කල්පනා කරන විදියටත්, බොහෝ අය කල්පනා කරන විදියටත් මනුෂ්‍ය වර්ගයාගේ
සભ්‍යත්වය පිළිබඳව සભ්‍යත්වයේ ගොඩනැගීම පිළිබඳව ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි ධර්මය. අනෙක තමයි නීතිය. අනෙක තමයි සාහිත්‍යය. මේ තුනේ ඒකාබද්ධතාවය තමයි මනුෂ්‍ය වර්ගය ඉස්සරහට අරගෙන යන්නේ. හොඳ දිහාවට නරක දිහාවට. දැන් මෙතන මේ ධර්මය කියන එක මම අදහස් කරන්නේ ආගම කියන එක නෙවෙයි. ධර්මය කියලා කියන්නේ ලෝකයේ ආගම් ශාස්ත්‍රවරුන්ටත් ඉහළින් තියෙන දෙයක්. ඉහළින් තියෙන දෙයක්. එතකොට ශාස්ත්‍රවරුන් කරන්නේ ඒ ලෝකේ පවතින ධර්මය මේ ඒක සොයා ගන්නවා. සොයාගෙන තමයි ලෝකයට කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවන්ගේ නිර්මාණයක් නෙවෙයි. චතුරාර්ය ලෝකෙ තිබුණු දෙයක් බුදුහාමුදුරුවෝ හොයලා කිව්වා. අනිත්ත් එහෙම වෙන්න ඕන. ඒ නිසා ධර්මය කියන්නේ ශාස්ත්‍රවරුන්ටත් වඩා ඉහළින් තියෙන එකක්. ඒක ලෝක ස්වභාවය පිළිබඳ සනාතනම දේ. ඊළඟට නීතිය. දැන් අපි ඔය කතා කරන දේශපාලනයේ ඔය නීතියදී. දැන් නීතිය කියන එක මනුෂ්‍යයන්ගේ නිර්මාණයක්. මනුෂ්‍ය නීතිය හැදුවා. නීතිය හැදුවා කියන්නේ අතන ගොඩ නැගුණ දේශපාලනය. ඒ නිසා අද මේ නීතිය තුල තමයි දේශපාලනය තියෙන්නේ. ඉතින් නීතිය හැබැයි නීති ධර්මයේ වෙන අවස්ථාවක් තියෙනවා. මොනොත් හොඳයි. ඊළඟට සාහිත්‍ය. සාහිත්‍ය මිනිසුන්ගේ නිර්මාණය. එතකොට මෙන්න මේ නිර්මාණ තුන උඩ තමයි ලෝකේ පවතින්නේ. ඉතින් මේ කාරණා තුන අතර සංවාදයක් තියෙනවා හොඳයි, සංයෝගයක් තියෙනවා හොඳයි, ඒකට පවතින්න පුළුවන් හොඳයි, ගැටුනහම ලෝකේ අවුල් ඇති වෙනවා. ඉතින් මේ දේශපාලනයේ සාහිත්‍ය ගැන කතා කරනකොට ඇත්තටම මේ ලෝකේ මම කල්පනා කරන විදිහට මේ දේශපාලන සාහිත්‍ය අතර මුල් යුගයේ නම් අපි දේශයෙන් ගන්න පුළුවන් ලංකාවේ ඉතිහාසයේ එහෙම ලොකු ගැටුමක් ඇති වෙලා නැහැ. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ දැන් අපි සාහිත්‍ය නිර්මාණය කරනවා නීතිය රජවරු හදනවා. එතකොට හදන නීතිය අනුගමනය කරන්නේ කියලා ජනතාවට බල කරනවා. හැබැයි අපේ රටේ රජවරු ගත්තාම මම මේ අතීතයේ ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ යනවා නෙවෙයි. ගත්තාම පේන විශේෂ දෙයක් තියෙනවා. අපේ රටේ තමයි රජවරු හිටියේ ලේඛකයෝ. ලියන අය. දැන් අපේ සාහිත්‍යයේ ලොකුම මහම කාව්‍ය ලිව්වේ දෙවෙනි පරාක්‍රම රජුරු. එතුමා සාහිත්‍ය චක්‍රවර්ති සර්වඥ කියලා කියනවා. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන්නේ. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත. ඒ තේරුම ටික එකතු කරලා තමයි මේ දෙවෙනි පරාක්‍රම රජුරු ගැන කියන්නේ. එතුමා තමයි අපේ කෞසිල්ම ලිව්වේ. ඉතින් කෞසිල්ම අපේ මහා කාව්‍යයන්ගේ එකක්. මම හිත මහා කාව්‍ය දෙකයි තියෙන්නේ. දෙකනොත් ප්‍රධාන එක. ඒ විතරක් නෙවෙයි. මේ දැන් සේන රජුරුත් ඒ වගේම සාහිත්‍යකාරයෙක්. එතකොට මේ අපේ පරාක්‍රම රජුරු දෙවෙනි පරාක්‍රම රජුරු පඬිතු පරාක්‍රම රජුරු තමයි මහාම කවිය ලිව්වා වගේ මහාම බණ පොතක් ලිව්වේ ලංකාවේ. ඒ කියන්නේ විසුද්ධි මාර්ගයට බුදුගොසාමතුන් විසුද්ධි මාර්ගයට සම්ණයක් ලිව්වේ එතුමා. ඒක තමයි ලංකාවේ තියෙන මහාම බණ පොත. මහාම කවි පොත ලියාපු මහාම බණ පොත ලියාපු රජ කෙනෙක්. ඊළඟට කෝට්ටේ යුගයට ආවොත් එන්නේ කෝට්ටේ යුගයේ 6 වෙනි පරාක්‍රම රජුරු. එතුමා තමයි අපේ රටේ සාහිත්‍ය ඉතාම මේ දීප්තිමත් අවස්ථාවට සහයෝගය දුන්නේ. ඒ කාලේ හිටපු ලොකුම පණිරුවනේ කොටගොමේ සිට රාහුල හාමුදුරුවෝ වැඩුණෙම මේ රජුන් ගෙදර කියලා කියන රජුන් පුතෙක් වශයෙන් හදුනා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ අතර ලොකු අර්බුදයක් ඇති වෙලා නැහැ. අර්බුදයක් ඇති වෙලා නැහැ. ඒ නිසා රාජ්‍ය අනුග්‍රහය කියන එක අපේ ඉතිහාසයේ යම් කිසි තැනකට එනකම්ම අපේ ඉතිහාසය තිබුණා. දැන් ওই පූජාවල ලියාපලා පූජාවල ඇතා පිටින් අරගෙන ගියේ. එතකොට මේ ජාතක පොත මේ සංග්‍රහ කළ කාලේ කරුණාකයි එහෙමයි. ඉතින් ඒ නිසා සාහිත්‍යයේ රාජ්‍ය අතර සම්බන්ධතාවම හොඳයි. එමෙ ගැටුමක් තිබුණේ නැහැ. ඉතින් ඒ ඇත්තට මේ අතින් ගත්තාම දැන් අනිත් රටවල් ගැන අපිට හොඳ සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් ඒක කොහේ හරි පළුදු වුණා නම් පළුදු වෙන්න පටන් ගන්න මෑත කාලේ එනකොට. ඔය ඔබ කියන දුරස් වීම පේන්නේ එන්න මේ වර්තමාන කාලේ එනකොට. ඒ දුරස් වීම දුරස් නොවි කිට්ටු වෙනවා නම් නරක වෙන්නේ නැහැ. කොහොමත් එක දෙයක් තියෙනවා. මේ රජවරුන්ට සාහිත්‍යයෙන් කරදරයක් නැහැ. සාහිත්‍යයෙන් කරදරයක් නැහැ. මොකද සාහිත්‍ය ඇත්තටම යහපත් ආණ්ඩුක්‍රමයක් ගැන අන්තිමට කියන්නේ. ඒ නිසා මේ සාහිත්‍යකරුවා එක්ක පවත්වා ගන්න ඇයි හොඳයි එකම රාජ්‍යයට නම් හොඳයි. දේශපාලකයන්ට හොඳයි. හැබැයි ඉතින්
මේ මම පස්සේ කතා කරන්නේ ගැන මේ හැබැයි මේ සාහිත්‍යකාරණ ඉතන හොඳ වෙන්න බෑ මේ දේශපාලනික පිය සම්බන්ධව. මොකද හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලෝ ටිකක් පරිස්සමෙන් තමයි ඒ වැඩ කරන්න ඕන. ඉතින් මම ඔය කරුණු ටික කිව්වේ. ඉතින් මේ කරුණු ඔස්සේ මම හිතන අපිට මේ සාකච්ඡාව කරන්න පහසු වෙනවා. හොඳයි ආචාර්ය අබේසිංහයන් කියන විදියට සරත්තයේ දැන් අපි ගත්තොත් එහෙම අපි දේශපාලනයේ සරත් සමයවල් අපේක්ෂා කරනවානේ. දැන් එහෙම අපේක්ෂා කරනකොට ඒ වගේ කාලවල සාහිත්‍යයේ එහෙම සමයක් උදා වෙනවා. එතකොට දැන් මම දන්නේ මේ කේ.කේ. සමන් කුමාර කියන ලේඛකයාට මේක කොහොම පෙනෙයිද කියලා. මට පේන්නේ දේශපාලන පරිසරය හොඳ නම් සාහිත්‍ය පරිසරයත් හොඳයි කියන කාරණා. ඔබ දැන් අපි කෝට්ටේට ගිහිල්ලා බැලුවොත් අපිට කියනවා කෝට්ටේ තමයි අපේ ලංකාවේ අපිට හමුවන හොඳම සාහිත්‍ය යුගය කියලා කියනවා. එහෙම කියන්නේ කෝට්ටේ ඒ කාලේ හොඳට තිබුණා කියලා කියන නිසා. මේක අපිට මේ ඕන කාලයකට සම්බන්ධ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ දේශපාලනය සහ සාහිත්‍ය කියන කතාබහට ඔබේ ප්‍රවේශය ඔබ කොහොමද දෙන්නේ මේවත් එක්ක? දැන් ඇත්තටම කෝට්ටේ යුගයේදී ගත්තොත් සාහිත්‍යයේ තිබිච්ච ප්‍රබෝධය ඒක ඊළඟට විශේෂයෙන්ම ලෞකික සාහිත්‍යයක් ඉතාම මේ ලංකාවේ සාහිත්‍යයේ ඉතාම ලෞකික රසයක් මතුවෙන කියන්නේ සර්වකාලීනත්වයක් ගැබ්වෙච්ච මිනිස් ජීවිතය එක්ක බැඳිච්ච මේ දේවල් අපිට ලැබෙනවා. ඒකට හේතුවක් තියෙනවා කෝට්ටේ යුගය කෙලවරලා කියන්නේ ඇත්තටම ලෞකික වශයෙන් ඉතාම දියුණුවට පත්වෙච්ච කුහකත්වය ඉතාම අඩු කියන්නේ ඇත්තටම අපි සංදේශකාව්‍යවල ලොහම මේ ලෞකිකත්වය සම්බන්ධ කුහකත්වය නැති එක්තරා විදිහකට මහායානික අදහස් උදහස් තිබිච්ච කියන්නේ හුඟා සංදේශකාව්‍යවල වර්ණනා කරන්න ඇත්තටම ඒ වෙනකොට මේ හිටපු මේ පුරාංගනාවන් තමයි. ඒක ගැන තැතිගැන්මක් සහ කුහකත්වයක් වර්ධනය කරලා තිබුණ නැහැ. ප්‍රශ්න තියෙන්නේ ඉන්පසුව මේ යටත් විජිත යුගයේදී ලංකාවේ ජනමනස තුළ නොතිබුණු ආකාරයේ කුහක වික්ටෝරියානු සංස්කෘතියක් ඉන්පසුව ඇතුල් වෙන්න ගන්න මේකත් එක්ක එතැන් සිට සිද්ධ වෙන්නේ මර්ධනය කිරීම. දැන් කෝට්ටේ යුගය කියලා උරලා කියන්නේ සාහිත්‍ය රාජ්‍ය වෙළඳ සංස්කෘතිය මේ සියල්ල මේ ජීවිතයේ ඒ ලෞකික සත්‍යය මනුෂ්‍ය ජීවිතයක මේ කියන්නේ සමබර වෙන්න ඕනේ අර්ථ ධර්ම කාම මෝක්ෂ මේ සියල්ලට ඉඩ තිබිච්ච යුගයක්. එවැනි යුගවල කොයි රටවලත් ඒ දේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි එහෙම සමවාය සම්බන්ධයන් තිබිච්ච යුග නෙමේ අපිට හුඟක් දේශපාලනිකයි කියන සාහිත්‍ය කෘති ඇතුලේ හම්බ වෙන එකක්. අපි මේ දේශපාලනිකයි කියන එක අපි ගන්නෙම එක්තරා වාම රැඩිකල් දෘෂ්ටියකින් වීමත් එක්තරා පොඩි රෝග ලක්ෂණයක් බවට පත් වෙලා තියෙනවා. හරි අපි හිතන්නේම දේශපාලනය කියන්නේ විරෝධය දැක්වීම. හරි යමකට එරෙහිව කිරීම. දැන් ඒක ඇවිල්ලා තියෙනවා හරියට සාහිත්‍ය කලාවේ දේශපාලනය කියලා කියන්නේ ආණ්ඩු මාරු කිරීමේ තැනටපත් වෙලා. හරි පරණ අර රජවාසල් වල වන්දි බට්ටකම් කරපු මිනිසුන්ගේ තත්වයට ගිහිල්ලා ගීත රචකයෝ ලේඛකයෝ අන්තිමට තනතුරු අරගෙන මෙන්න මේ වගේ නිහීන තත්වයකට තමයි අපි දන්න මෑත විශේෂයෙන් අවුරුදු 20ක විතර ඉතිහාසය ඇතුලේ මේක වුණේ. දැන් ප්‍රධාන දේ වුණේ මේ පාරිභෝගික වාදයත් එක්ක 77න් පස්සේ ගොඩනැංවිච්ච එක ලෝකෙ පුරාම ගිය රැල්ලක්. ඒකට මේ පුද්ගලයෙක්ට වාර්ත එක දේශපාලනයකට එහෙම චෝදනා කරන්න බෑ. ඒක ලෝකයේ ඇතිවෙච්ච ආර්ථික සමාජීය විපර්යාසයක්. මේක 77ට කලින් මහගමසේකර දැක්කා. කලාකරුවා කොහොමද පන්ති සංක්‍රමණ ඉනිමගේ යන්නේ කියලා. අර හායි බල්ලෝ මරාලා හරි සල්ලි හොයලා ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමලා මේ අර සුරා තැටි මෙහෙම විකුණුනා මේක ගම් නියම් ගම් ඊළඟට මේ මුඩුක් වල මේ ගිය හැටි. කලාකරුවා මේකත් එක්ක මේ පන්ති සංක්‍රමණය කරන හැටි තමන්ගේ ලබා ගන්න බැරි වෙච්ච සියල්ල අත්කර ගැනීමේ දෙයක් බවට ඒක හරියට ආගම තුලත් ඒ විදිහටම සිද්ධ වුණා. බුදුන් වහන්සේ
සියල්ල අත්හැරීමේ සංකේතයක් බවට පත්කරපු චීවරය සියල්ල අත්පත් කර ගැනීමේ මාර්ගයක් බවට පත් වුණා. බුදුන් බලය කියන එක කිරුල කියන එක පසෙක දමා තමයි ඔහු ධර්මය පිළිබඳ ජීවිතයේ දේශනා කරන්න ගත්තේ. නමුත් මේකේ ප්‍රතිපක්ෂය බවට ආගම පත් වුණා. මේ විදිහටම කලාකරුවත් සියල්ල අයිති කරගන්න තැනට මේ ඒක මේ පුද්ගල ජීවිත සම්බන්ධයෙන් ගත්තොත් ඉතා අසරණ තත්ත්වයක් වෙන්නට පුළුවන්. මොකද විශාල පාරිභෝගික ප්‍රදර්ශනකාමයක් එළිය ඇවිල්ලා තියෙනවා. මේ සියල්ල අත්පත් කරගන්න ඕනේ. තමන්ගේ ජීවිතවල බැඳෙන අය හැමෝම මේ තල්ලු කරන්නේ එතෙන්ට. හරි. මම හිතන්නේ හුඟක් අය දේශපාලකව පාර්ලිමේන්තුවේ ඉන්න හුඟක් දෙනෙක් ඒ තමන්ගේ පුද්ගලික ජීවිතය ඇතුළේ ඒ ටික හිර වෙලා. මොකද අපි දන්නවා අද ඊටාම වාචාල ඊටාම ප්‍රතිපත්තියක් නැති දෙබිඩි විදිහට හැසිරෙන සමහර දේශපාලනගේ ඉතිහාසය ගත්තාම ඊටාම හොඳ වාමාංශික ඉතිහාසයක් තිබිච්ච සමහර ලාවට එහෙම නැති වුණත් ඊටා සබුද්ධික විදිහට සමාජීය පරිවර්තනයක් බලාපොරොත්තු වෙච්ච චරිත තමයි අද මේ අපිට දකින්න හම්බෙන්නේ මේ මහා මේ ව්‍යවස්ථාදායකයා අර ඊටාම අපුල්ල දනවන ආකාරයට හැසිරෙනවා. ඉතින් කලාකාරයන්ටත් මේක එක්තරා ආකාරයකින් බලපානවා. කලාකාරයෝ පන්ති සංක්‍රමණය කරන්න ගත්තාම අත්හරිනවා වෙනුවට තව තවත් ලබා ගැනීම ජීවල් සංකීර්ණ කරගන්න ගත්තාම මේ වෙළඳපළක් ඇතුලේ වෙච්ච ඛේදවාච ගැන මුණ දීලා තියෙනවා. දැන් වැඩේ තියෙන ඊට පස්සේ මේගොල්ලෝ ආණ්ඩු පෙරලීම සහ ආණ්ඩු ගෙනයීම දේශපාලනය බවට පත් කරගන්නවා. දැන් එළියේ සාමාන්‍ය සමාජයට කලාකරුවා සහ සාහිත්‍යකරුවා පිළිබඳ ඒ ගරුත්වය නැති වෙලා තියෙනවා. හරි මේ වැඩි බන කියන කලාකාරයෝ නිසා ඒ කතා කරන සංවේදීතාවල් ජීවිතවල නැහැ. ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙබිඩි එකක් යන්නේ. මේක පුද්ගල තත්වයකට වැඩිය මේක සමාජීය තත්වයක්. නමුත් ඇත්තටම ආණ්ඩු මාරු කිරීම හෝ ආණ්ඩු බලයට ගෙන එහෙම හෝ නැත්නම් පවත්නා සමාජ ක්‍රමය පෙරලලා කරලි ගහනවාම කියන එක නෙමෙයි කලාවේ හෝ සාහිත්‍යයේ මේ දේශපාලනය කියන්නේ. ඒක ඇත්තට අර අබේසිංහ මහත්මයා කිව්වා වගේ කලාකරුවාගේ මේ ලෝක ධර්මතාවය ශාස්ත්‍රූවරුන්ට ඉහළින් පවතින සාහිත්‍යකරුවාට කලාකරුවාට ඉහළින් පවතින සදාතනික ධර්මතාවයක් ඔහු මේ ග්‍රහණය කරනවා. ඒ ග්‍රහණය කරද්දී ඒ යුගය ඒ දේශය ඒ සුවිශේෂ සංස්කෘතික හෝ දේශපාලනික ඒ සමහර භෞමික වෙනස්කම් සහිතව ග්‍රහණය කරන්න. ඒ පුද්ගල තත්ත්වයන් එක ග්‍රහණය කරන්න. ඉතින් කලාවේ හෝ සාහිත්‍යයේ දේශපාලනය කියන එක හැම විටම දැන් අපි ගන්නවනේ යම් වසුබීජයක් වර්ධනය වෙන්නේ ගැටුමක් තුළින්. එතකොට ඒක අපි බෙදනවා ස්වභාව ධර්මය සහ මිනිසා අතර ගැටුම. හරි මිනිසා සහ මිනිසා අතර ගැටුම, මිනිසා සහ තාක්ෂණය අතර ගැටුම, මිනිසා සහ සමාජය අතර ගැටුම සහ මිනිසා තුලම තියෙන තමා තුලම තියෙන ගැටුම. මේ හැම එකම තියෙන මේ ගැටුම කියලා වරලා කියන්නේ ඇත්තටම වඩා තමා අතර තියෙන තමා හෝ එළිය අතර තියෙන මේ ප්‍රතිවිරෝධය අඩු කරගන්න එක. හරි වඩාත් සුසංවාදී මේ ආකාරයකට මේ ජීවත් වීමට මේ තුල ඇත්තටම කියන්නේ තියෙන සියලුම බල සම්බන්ධතා ඒක මේ රාජ්‍ය පමණක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ පොලිටික්ස් කියන වචනය දේශපාලනය බවට පත් වුනහම රට පාලනය කියන එකක් ලංකාවේ සිද්ධ වෙච්ච ඛේදවාචකයක් තියෙනවා. මොකද මේ රටක් පාලනය කරනවා කියන එකම නෙමෙයි දේශපාලනය කියන්නේ. ඊට වැඩිය හැම මිනිස් සම්බන්ධතාවයක් ඇතුළතම විහිදිච්ච අපිට ගැලවෙන්න බැරි තත්ත්වයක්. ඒක වඩාත් මේ සුඛනම්ය ආකාරයකට කොහොමද සමතුලිත කරන්නේ කියන එක බල සම්බන්ධතාවයක්. ඉතින් අපේ මිනිස් ජීවිතය ඇතුළේ හැමතැනම මේ බලය කේන්ද්‍ර වෙලා තියෙනවා. ඒක කාටවත් ගැලවෙන්න බෑ. ඒක ධර්මතාවයක්. ඒක ප්‍රතිවිරෝධතාවන් ගැටුම් වල වඩාත් මානුෂිකකරණය කරන්නේ කොහොමද කියන එකට තමයි විප්ලව කරන්නේ ආණ්ඩු පෙරලන්නේ සියල්ල. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒක හුදු ආණ්ඩු පෙරලීමක් හෝ ඒ වගේ ඊටාම පටු තත්ත්වයකට ලඟු වීම. දෙපැත්තට එක්ක පක්ෂවලියනවා එක්ක ප්‍රතිපක්ෂවලියනවා මේ වගේ අදහසක්. දැන් එතකොට මේ සමාජය යහපත් තැනකට ගේන දැන් අපි කියනවා දේශපාලනය කියලා කියන්නේ ජයසිරි මහත්මයා මේ දේශයට යහපත් පරිසරයක් නිර්මාණය කිරීමේ
අර්ථයෙන් දේශයට ආදරයෙන් තමන් ජීවත්වෙන භූමියට ආදරයෙන් කරන පාලන තන්ත්‍රයනේ අපි හොයාගෙනකට අපිට හම්බෙන එහෙම අදහසින් එනවා කියලා අපිට හිතෙන් දැන් එහෙමනේ කියන්නේ සහ ඒතර සාහිත්‍යකරුවාගේ අරමුණ සාහිත්‍යකරුවාගේ අරමුණත් තමන් ජීවත් වෙන රට වඩාත් යහපත් තැනකට අරගෙන එන්නේ. එතකොට දේශපාලනයේ අරමුණයි සාහිත්‍ය අරමුණයි අපිට බැලුවයින් පස්සේ දෙකම එකයි වගේ පේනවා. එතකොට මේ ඇයි එහෙමනම් මේ දෙකට එක මාවතක ගමනක් නැත්තේ? අපිට මේ ඇයි පේන්නේ සාහිත්‍යකරුවා වෙනස් දේශපාලඥයා වෙනස් කියලා? ඔතනදී අපේ අත්දැකීම් අනුව බැලුවම අපිට දැනෙන්නේ සාහිත්‍යකරුවා කියන්නේ බහුතරයක් ඇත්තටම අනුන් වෙනුවෙන්, ඒ කියන්නේ ඔය ඔබ හඳුන්වා දීපු විදිහට සමාජ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරපු සහ කටයුතු කරන පුද්ගලයෙක්. හැබැයි දේශපාලකයා එහෙම නැත්නම් දේශපාලඥයා කියන්නේ ඔහුට තියෙන භූමිකා දෙකක්. ඔහු මහජනතාවගෙන් ඡන්දය ලබාගෙන මහජනතාවට යම් අස්වැසිල්ලක් දීම සඳහා යම් කටයුතු කරන අතර බහුතරයක් තමන්ගේ සුඛ විහරණය උදෙසා තමයි කටයුතු කරන්නේ. අපි දන්න අපේ ඉතිහාසය ඇතුළත. එතකොට අපි දන්නවා සාහිත්‍ය කලාව කියන්නේ මිනිසාගේ මනස දියුණු කරන මිනිසා මිනිසත් බවින් පුරවන ප්‍රපංචයක්. මේ ප්‍රපංචය තුළ සාහිත්‍යකරුවා ඉදිරියට යන්න ඒ වර්ධනය වෙන්න දේශපාලඥයාට සිද්ධ වෙනවා තමන්ගේ තියෙන පටු අරමුණු අකුල ගන්න. දැන් එහෙමනම් දේශපාලඥයාට ඊළඟට සිද්ධ වෙනවා මෙන්න මේ මිනිසා ඥානනය වන මිනිසා මානසික වර්ධනය වන මාවත අහුරන්න. මේ මාවත අහුරන්න නම් ඒගොල්ලන්ට කරන්න සිද්ධ වෙනවා කලාවට සාහිත්‍යයට වාරණය යොදන්න. එහෙම නැත්නම් කලාව සහ සාහිත්‍ය කියන එක ටිකක් පස්සට අදින්න. හැබැයි අපිට බැලුවාම මේක පේන්නේ නැහැ. නමුත් එහෙම වෙනවා. දැන් අපි දන්නවා ප්‍රංශයේ ඩිගොල් සාත්‍රයේ පෙළපාලියක යද්දී ඩිගොල්ගේ උපදේශකයෝ කියනවා අත්අඩංගුවට ගන්න කියලා. එතකොට ඩිගොල් මොකද්ද කියන්නේ? බෑ ඒක ප්‍රංශය. සාත්‍රය කියන්නේ ප්‍රංශය කියලා කිව්වා. බෑ අපිට එහෙම වෙලා තියෙනවද? අපිට තමන්ගේ අදහසක් ප්‍රකාශ කරාම ඒක යථාර්ථයක් එහෙම නැත්නම් මේක සත්‍යයක් කියලා හිතලා ඊට එරෙහිව නඩු පවරන වාතාවරණයක් තමයි අපේ රටේ තියෙන්නේ. මෑතකම උදාහරණයක් ගත්තොත් ශක්තික සත්කුමාර ලේඛකයාට වෙච්ච ඉරණම අපිට පෙන්වන්න පුළුවන්. මේ දැන් අර ඔබ අදහස් කරපු එකෙන් මම කියන්නේ සාහිත්‍යයත් දේශපාලනයත් දෙකම වෙන්නේ මිනිසාගේ ප්‍රගමනය උදෙසා වුණාට දේශපාලඥයා එහෙම නැත්නම් දේශපාලනයේ නිරත වෙන්න සාහිත්‍යයට බයයි ඇත්තටම. මොකද හේතුව අර මම කලින් කිව්වා වගේ මිනිසාගේ මනස වර්ධනය වෙනකොට මිනිසාට ඇත්ත පේන්න ගන්නවා. යථාර්ථය පේන්න ගන්නවා. එතකොට මිනිසා දේශපාලඥයා කරන රැවටිලි වටහා ගන්නවා. ඒ රැවටිලි වටහා ගන්නකොට ඔහු දේශපාලඥයාට එරෙහිව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ගන්නවා. ඒ කියන්නේ උඹලා රැවටෙන්න එපා. උඹලව රවට්ටනවා. උඹලා රවටෙන්න එපා. මෙන්න මෙතනයි ඇත්ත කියලා පෙන්නනවා. එතකොට දේශපාලඥයන්ට සිද්ධ වෙනවා තමන්ගේ ප්‍රගමනය උදෙසා තමන්ගේ වර්ධනය උදෙසා සාහිත්‍යකරුවාව යම් තරමකට හෝ පස්සේ කර තබන. හිතාම මේ නිවැරදි අදහසක් දැසිරලවත් මහත්මයාට පැහැදිලි කරා මේ එක්තරා තැනක මේ දේශකයෙක් ඇවිල්ලා දේශනයක් පවත්වනවා. එහෙම දේශනය පවත්වනකොට අර දේශපාලඥයෙක්ම තමයිලු දේශනයට එන්න කියලා කියන්නේ. හැබැයි ටික වෙලාවක් යනකොට ඔහුගේ නියමයෙන් කොලයක් යවනවලු මේක නවත්තන්න කියලා. ඒ කියන්නේ ඔය කතාව මේ පසුගිය සමයේදී ඔය පසුගිය මැතිවරණ සමයේදී අත්විඳි සිද්ධියක් සම්බන්ධයෙන් මේ මිත්‍රෙක් කියපු අදහසක් ඔහු එවනවා. ඔහුම රෙවුමෙන් එන්න කියලා ඔහුම කියනවා මේ කතාව නවත්තන්න කියලා. මොකද හේතුව තේරෙනවා මෙතනින් හැරුණොත් එහෙම Tamanට බලපෑමක් සිද්ධ වෙනවා කියලා. දැන් මම ආචාර්ය අබේසිංහයන් ගාවට එන්නේ මේ අර ටිකක් අපි ආවොත් එහෙම මේ යෝෂප් ස්ටාලින්ගේ පාලනය පිළිබඳව කතා කරනකොට මේ මාතෘකාවට බොහොම ළඟ කාරණා හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කාලේ හිටපු ලේඛකයෝ කරපු පෙරලිකාරකම් කොහොමද විප්ලවයට පාර කිව්වේ. ඒ වගේම
ඒ විප්ලවය ඇති කරන්න අලුත් අදහස් හොයාගන්න ගිහිල්ලා සමහර වෙලාවට ඔවුන් කොහොමද රාජ්‍යයෙන් දුරස්ථ භාවයට පත් වනේ. දැන් ඇනිමල් ෆාම් වගේ කෘතිවල එන අදහස් අපට හොයාගන්න පුළුවන් නම් මං හිතන්නේ උදාහරණ විදියට ඔබතුමාගේ හොඳ තැනකට අපිට එන්න පුළුවන්. දැන් අපි කතා කරන සාහිත්‍ය දේශපාලනය ගැනනේ. ඉතින් මේ පිළිබඳව මේ සම්බන්ධය නැත්තම් මේ ලේඛකයා සාහිත්‍යකරුවා දේශපාලනයට පොදුවේ වගේ මේ පක්ෂ දේශපාලන නෙවෙයි, පාර්ලිමේන්තු දේශපාලන විතර නෙවෙයි, මන්ත්‍රී දේශපාලන විතර නෙවෙයි, පොදුවේ මුළු මහත් දේශපාලන ක්‍රමයේ කෙරෙහි බලපාන පැහැටි පිළිබඳව මම හිතන්නේ මා විශ්වාස කරන ඇටියට හොඳම ප්‍රකාශ කරලා තියෙන්නේ ඇලෙක්සැන්ඩර් ඉසායේවිච් සොල්සෙනිත්සින් කියන නොබෙල් සාහිත්‍යලාභී රුසියානු ලේඛකයා. එතුමාට ඉතින් රුසියාව කරන්න පුළුවන් හිරියර සේරම කළා. එතුමාගේ වැතා වැදගත් පොතක් තියෙනවා ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා ෆස්ට් සර්කල් කියලා. ඒක සිංහලට නැගුවොත් මුල් කවිය කියලා මම පරිවර්තනය කළා මෑත කාලේ. ඉතින් ඒකේ තියෙනවා එක තැනකම අපූර්ව තැනක් තියෙනවා. ඒකේ එක අවස්ථාවක මේ මස්සිය නාලා දෙන්නේ. ඒ කියන්නේ ඒ දෙන්නම කසාද බෙදලා තියෙන්නේ අපි කියමු අපේ ඇටෙන්ජර් රෝල් කියලා. අනේ තත්ත්වේ රුසියාවේ එයාගේ දුවලා දෙන්නේ. එක්කෙනෙක් තමයි ඉනොකෙන්ති වොලෝදින්. ඔහු මේ කවුන්සල්වරයෙක් කියන්නේ විදේශ දේශ අමාත්‍යාංශ වැඩ කරන ඉහළ නිලධාරියෙක්. ඔහුගේ අනිද්දුව බැඳලා ඉන්නේ ලේඛකෙක්. දැන් කිව්වොත් නිකන් ජනතා ලේඛකයෙක් කියලා කියමු. ඒ ලේඛකෙක් මේ දෙන්න අතර කිසියම් මේ එතකොට ඔවුන්ගේ මේ මාමගේ උත්සවයකදී එයාට සම්මාන ලැබෙන අවස්ථාවකදී මේ හැන්දෑව තියෙන මේ උත්සවයකදී කතා වෙනවා. එතකොට මේ සාහිත්‍යකාරයෙක් නොවන අර කවුන්සල්වරයා විදේශ අමාත්‍යාංශ වැඩ කරන කවුන්සල්වරයා සාහිත්‍යකාරයෙක් වන ගලකෝෆ් කියන ඔහුගේ මස්සිනාට දමා ගන්න වචන මේවයි. මොකක් කියනවා මේ රටකට ශ්‍රේෂ්ඨ ලේඛකෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ රටේ තවත් ආණ්ඩුවක් තියෙනවා වගේ කියලා. බරපතල ප්‍රකාශ රුසියාව වගේ රටක ස්ටාලින් කාලේ කරන එක. තවත් ආණ්ඩුවක් තියෙනවා කියලා. අර ඉතින් සාමාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතීව ටිකක් ආණ්ඩුව රිදෙන්නේ නැති පොත්පත් ලියන වචන හොඳයි ජනතාවාදී ලේඛකයෙක් කියලා කියමු. එහෙම කෙනෙක්. එතකොට මෙයා කියලා ඔයා කල්පල වෙන්න මම කෙහෙමින් කියන්න. මෙහෙමින් කියන්න. හැබැයි මේ රටක මේ හොඳ ලේඛකයෙක් ඉන්නවා කියන්නේ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් ඉන්නවා කියලා කියන්නේ ඒ රටේ තවත් ආණ්ඩුවක් තියෙනවා කියලා. හැබැයි ආණ්ඩු සලකන්නේ ඒගොල්ලන්ට නෙවෙයි. අල්ප ලේඛකයන්ට, පහළ අයට, පොඩි අයට. අරගොල්ලන්ට සලකන්නේ නැහැ. මෙන්න මේක තමයි ධර්මතාව කියලා කියන්නේ. ඉතින් ඒ සොල්සෙනිත්සින් ෆස්ට් සර්කල් එකේ එක තැනක දැන් වයසට පත් වෙමින් තියෙන තවත් බලපරාක්‍රමී ඉන්න ස්ටාලින් ගැන අපූර්ව විවරණයක් කරලා මම ඒක මම කියවන්නම් පොඩ්ඩක් ටිකක් චුට්ටක් වැඩි දිග නෑ. නමුත් ඒක බොහොම ලස්සන මේ විවරණයක්. මේ සොල්සෙනිත්සින් ස්ටාලින් ගැන කියන්නේ ස්ටාලින් තමයි ඉතින් ඉඳගෙන මේ හසුරවන්නේ මේ කාලේ බලවත්ම පුද්ගලයා. ලෝකෙල බලවත්ම පුද්ගලයා නියවදී වෙන කවුරක් නෙමෙයි. ඊට වඩා බලවත් හිටියේ. මේ ස්ටාලින් ගැන ඔහු කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේ අර පුද්ගල සංකල්පය පර්සනැලිටි කල්ට් කියන එක. ඒ කියන්නේ තමන් විතරයි තමන් තමා නායකයා. ඒ කියන්නේ ඒක ආඥාදායකත් වෙන මොකක්ද නෙමෙයි. ඔහු ගැන මෙහෙම කියනවා. මේ මිනිහාගේ නාමය ඒ කියන්නේ ස්ටාලින්ගේ හැම කල්හිම ලෝකේ පුවත්පත්වල සිරස්තල බවට පත් වුණේ. ඒ නම නිවේදකයන් විසින් සිය ගණන් භාෂාවලින් හඬගා කියන ලද්දේද ව්‍යක්ත දේශකයන් විසින් ගැඹුරු හඬින් උච්චාරණය කරන ලද්දේද කුඩා දරුවන්ගේ කටහඬින් ගැයුනේද පූජකවරුන්ගේ ආශිර්වාද ගායනයන්ගේ රැව් නැගුණේද වෙයි. අද අපි හඳුරුවක් යුද සිරකරුවන්ගේ වියලෙන තොල් මතද ශ්‍රම කඳවුරු වල සිරගත කොට සිට මිනිසුන්ගේ දත් නැති ඉදිමුණු විදුරු මස මතද ගල් ගහී තිබුණු ඔහුගේ නම ගණන් කොට දැක්විය නොහැකි සංඛ්‍යාවක් වූ නගර චතුරස්‍ර වීදි පටුමම්මාවත් පාසල් රෝහල් කඳුවැටි නෞකා ඇලමාර්ග කර්මාන්තශාලා පතල් රාජ්‍ය ගොවිපළ යුද්ධ නෞකා හිම කඩන දීවර බෝට්ටු සපතේරුවන්ගේ සාප්පු දාරක ශාලා මේ හැම තැනකම ඔහුගේ නම යොදලා තිබුණු දක්නා ලද වැදගත් තැන මෙතනයි. මොස්කව් විසිට පුවත්පත් කලාවේදී පිරිසගේ අභිලාෂය ඉටු වූයේ නම් ඔහුගේ නමින් මහා වොල්ගා නදියද චන්ද්‍රයාද නම් කරන්නට තිබුණේ.
ඒ කියන්නේ ඒ කාලේ මේ වජලවාගා නෙමෙයි ජනමාධ්‍යවේදියෝ. ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා නම් ස්ටාලින්ගේ නමින් තමයි වෝල්ගා නදිය නම් කරන්නේ. ස්ටාලින්ගේ නමින් තමයි අර හඳ නම් කරන්නේ. අන්න ඒ තරමට අර මේ වහල් දීන මානසිකත්වයක් මුළු මහත් රටේ නැති කිරීම තමයි ස්ටාලින්ගේ ව්‍යාපාරය වුණේ. ස්ටාලින් ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් ලෝකේ මොකක් සාහිත්‍ය විචාරකයෝ කියන හංගන නොකියන කාර්යයක් තියෙනවා. ස්ටාලින් තමයි මේ මැක්සිම් ගෝර්කිගේ ඝාතනයට වාක්‍යවිත පුද්ගලයා කියලා. ඒ මැක්සිම් ගෝර්කි තමයි ආණ්ඩුවට හිතවත් ටිකක් තරමක් හරි හිතවත්ව මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න උදව් වුණු කිට්ටුව උන්න පුද්ගලයා. ඕ කාලයක මේ කොමියුනිස්ට් පක්ෂ සමාජිකුත් වෙලා හිටන පක්ෂ ආව ගියා දෙක තුනම කළා. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි මේ තියෙන ආඥාදායකත්වයේ තියෙන භයානකම. තව චූටක් මම කියවන්න. ඉතින් මේ පුද්ගලයා ගැන කියද්දි මේ සොල්ටෙන්සේ මේ ටිකක් කියනවා. මෙන්න මේ මිනිහා. ඒත් හේතෙ මේ ගෙල මත වෑරිග්ගේ සමක් ඇති කිසි විටක ආලෙක මතව මේ පෙන්නන්න හැදුවේ නැහැ. කුඩා වයසක මිනිහෙක් වූයේ. ඔහුගේ මුයින් නිකුත් වූයේ තුර්කි පයිප්ප දුම් කළ ගඳය. ඔහුගේ ගොරෝසු ඇලෙන සුළු අතංගිරිවල තෙතමනේ ඔහු අත තැබූ පොත්වල පිටුවල සටහන් වී තිබුණේ. ඊයේත් අදත් යන දින දෙකේම ඔහු සිටිය අසනීප ගතියේදී. දැන් ඒ අවදි තමයි හිටියේ. ඉතින් මේක ඇත්තටම කියන මේ පොත වැදගත් විවරණයක්. මොකද දවස් 3ක කතාවක් මේ කියන්නේ විශාල පිටු ගානකින් මේ රුසියාවේ ඒ අවදියේ බුද්ධිමතුන්ට බුද්ධිමතු ශ්‍රම කඳවුරු වල දාලා ඒ බුද්ධිමතුන්ට කළ හිරිහැර පිළිබඳ. ඇතරම දැන් සොල්සෙනිට්සින් අපි මතක් කළා විශේෂයෙන්ම මේ නොබෙල් සම්මානය දිනෝ කෙනෙක්. ඔහු නොබෙල් සම්මානය ගන්න රටින් පිටටත් යන්න බය වෙනවා ආයෙත් රටට ඇතුල් වෙන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ වගේ ප්‍රබල ලේඛන ශෛලියක් භාවිතා කරපු ඒ වගේම දේශපාලනය කියන මාතෘකාව තමන්ගේ සාහිත්‍ය නිරූපණය තුළ අරගෙන ආපු ප්‍රබල ලේඛකෙක්, අති ප්‍රබල ලේඛකෙක්. ඔහුගේ ෆස්ට් සර්කල් ඔබතුමන් මුල් කවය නමින් සිංහලට පෙරලා තියෙනවා. මුල් කවය අරගෙන කියවන්න පුළුවන් නම් කියවන්න. එහෙම නැත්නම් කියවපු අය දන්නවා එහි තියෙන ප්‍රකාශන ශක්තිය කොයිතරම්ද කියලා. අපි පුංචි විරාමයකට යන්න ඔබෙන් අවසර ඉල්ලනවා. ඊට පස්සේ අපි විරාමයෙන් පස්සෙත් සාකච්ඡා කරනවා සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව. හොඳයි, අපි ලිවිසැරි ප්‍රේමේදී අද සාකච්ඡා කරන්නේ සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව. මේ සාහිත්‍යකරුවාට කොහොමද දේශපාලනය කරන්න පුළුවන්? කියන්නේ පාර්ලිමේන්තුවට යන්න ඕනද දේශපාලනය කරන්න? සමාජ දේශපාලනය කියන කාරණය සාහිත්‍යයේ පාර්ශවයක් බවට පත්වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න ආචාර්ය W.A. අබේසිංහ, ඒ වගේම කේ.කේ. සමන් කුමාර සහ ජයසිරි අලවත්ත මහත්වරුන් එකතු කරගෙන අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්නේ. සමන් කුමාර මහත්මයා ගාවට මම එනවා. දැන් ඇත්තටම ලේඛකයා කියලා කියන කෙනා, අපි සාහිත්‍යකරුවා කියලා කියන කෙනා කවර අංශයකින් ගත්තත් සමාජයේ සාමාන්‍ය සිවිල් ජනතාවට වඩා ප්‍රබල දෘෂ්ටියක් සහිත කෙනෙක්. නැත්නම් ඔහුට ලේඛකයෙක් වෙන්න, සාහිත්‍යකරුවෙක් වෙන්න කල්පනා ශක්තියක් මවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔහුට තියෙනවා ප්‍රබල ඉලක්කයක්. එතකොට මේ ඒ ඉලක්කය සමහර වෙලාවට මේ දේශපාලනික අරමුණු අනිවාර්යෙන්ම ගැබ් වෙලා තියෙන ඉලක්කයක් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තාම එහෙම ඉලක්කයක් සහිතව සාකච්ඡා කරන ලේඛකයන් සහ මේ මතධාරීන් දැන් වර්තමානයේ වෙනකොට මේ විරෝධීන් බවට පත්වන්නේ ඔවුන් මේ පොළොවට තරමක් විරුද්ධ අදහස් ප්‍රකාශ කරනවා. දැන් එහෙම එනකොට අපි එක පාරටම අපිට පේන්න ගන්නවා ඔවුන් කතා කරන්නේ අපිට නෙමෙයි වෙන රටකට කියලා. මම කියන්නේ මේ වර්තමාන සමාජයේ සාහිත්‍යකරුවා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මතය. ඒකට ඔහු ඉබේටම කියනවා මේ පොළොවට ආදරේ නැති මිනිහෙක් සරලව කිව්වොත් එන්ජියෝ කාරෙක් බවට පත් වෙනවා. එතකොට මෙහෙම වෙන්නේ ඇයි?
එහෙම නැත්නම් මේ කාරණාව ඇතුලේ කොහොමද අපි දේශපාලනය සාහිත්‍යය ගලපගන්නේ? ඇත්තටම මේ අපිට එහෙම අවස්ථා හම්බ වෙනවනේ. මෙන්න මේ කාරණය සාහිත්‍ය සහ දේශපාලන කියන මාතෘකාවට ඇඳලා අපි කතා කරන්නේ කොහොමද? දැන් උතන පොළව කියන එකත් ඇතරම අපි විසින් දෘෂ්ටිවාදීව ගොඩනගන ලද දෙයක් නේ. අනිවාර්යයෙන්. හරි. පොළව කියලා වරලා කියන එක විවිධ මතවාද ඔස්සේ ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන් ආගමික සහ යම් ජාතික චින්තනයන් විසින් සමහරට ජාතිවාදයන් විසින් බලය උදෙසා අර්ථකථනය කරලා තියෙනවා පොළව කියන එක. හරි. සහ ඒ පොළව කියන එක නිර්මාණයක්. මනුෂ්‍ය නිර්මාණයක්. මිනිසා කියලා කියන්නේ ඕපපාතික පැවැත්මක් නෙවෙයි. මිනිසා විසින්ම ගොඩනගන ලද ඓතිහාසික දෙයක් තමයි මිනිසා කියලා වරලා කියන්නේ. ඒක ස්වභාවිකත්වයක් නෙමෙයි මිනිසා කියලා වරලා කියන්නේ. සංස්කෘතික වශයෙන් ගොඩනංවන ලද දෙයක්. මේ ගොඩනැංවීම තුලදී ඒ යුගවල බල සම්බන්ධතාවලට අනුව ඒ ආර්ථික සහ දේශපාලනික කොන්දේසි අනුව තමයි ඒක තීරණය කරන්නේ. දැන් ඔබ කියන පොළවට නැති කියන එක දැන් එක්තරා අනුරාධපුර යුගයේ ගත්තොත් මේක එනවා මතවාදයක් හැටියට පොළවට නැති කොටසක් කියලා විදෙහියෝ කියලා. විදේශිකයෝ කියන එක විදෙහියෝ කියලා. මොකද ඒ යුගය කියලා කියන්නේ නානාදේශී සමාගම කියන වෙළඳ සමාගම ඊටාම ප්‍රබල විදිහට කටයුතු කරපු ඒක සිද්ධ වෙන්නේ ලංකාව තියෙන භූ පිහිටීමත් එක්ක. එකක් ඉන්දියන් සාගරයේ තිබිච්ච නිරිත දිග මෝසම් සුළං සහ ඊසාන දිග මෝසම් සුළං දෙක නිසාම සේදමාවතේ ප්‍රධාන මාර්ගයක් බවට පත්වෙච්ච. එතකොට රෝම සහ මේ අරාබි වෙළඳුන් මේ අතර වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙන. එතකොට මේ වෙළඳාම විසින් තමයි දේශපාලනය නිර්ණය කරන්නේ. අද වගේම තමයි අද සමාගම් විසින් ආණ්ඩු පත් කරනවා පහ කරනවා බලයෙන් මෙන්න මේ වගේම තමයි ඒවා. හරි. දැන් අපේ කුරුස යුද්ධය ආගමික එකක් කිව්වන් නමුත් ඒකට තියෙන තනිකර වෙළඳ මේ ප්‍රාග්ධන අවශ්‍යතාව. ඉතින් අනුරාධපුර යුගයේදී කියන්නේ මේ වෙළඳ තරඟය උඩ විශේෂයෙන් ඉන්දියානු කියන්නේ අරාබි සහ රෝම වෙළෙන්දන්ට මුහුණ දෙන්න බැරුව ඉන්දියාවෙන් තමයි විශේෂයෙන් එලාර ප්‍රමුඛ වෙළෙන්දන් විසින් තමයි මේ කතාව හදන්නේ විදේශිකයෝ. ඒගොල්ලොත් විදේශිකයෝ. මේ විදේශිකයෝම තමයි විදේශිකයෝ කියලා තව කොටසකට මා කරන්නේ. මේ හරියට සියාට් මේ එක අවස්ථාවකදී ඕෂෝ රාජිනිෂ්ට වීසා දෙන්න නැතුව යනවා ඇමරිකාවේ. එම්බසිට ඔහුට කියන්නේ ඔබ විදේශිකයෙක්. ඔබට ප්‍රශ්න කරන්න අයිතිය නැහැ. ඔබ විදේශිකයෙක්. ඕෂෝ කියන්නේ මම අවුරුදු 5ක් පරණ විදේශිකයෙක්. ඔබ අවුරුදු 200ක් පරණ විදේශිකයෙක්. අපි දෙන්නම විදේශිකයෝ. දැන් මෙන්න මේ අද හදලා තියෙනවා හුඟක් ඇත්තටම ගත්තොත් දෘෂ්ටිවාද ඒවා විවිධ දේශපාලන කල්ලිවල සහ තමන්ගේ ව්‍යාපෘතීන් වලට අදාළව නිෂ්පාදනය කරන ලද මතවාද, පක්ෂපාතී මතවාද, පාර්ශ්වීය ඒවා. ඊළඟට මේවා ජනමාධ්‍ය විසින් දිගෙන් දිගට මිනිසුන්ගේ මනස ප්ලාන්ට් කරලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ යම් විශේෂ ක්ෂේත්‍රයක් ඔස්සේ දේශපාලන විද්‍යාව ඔස්සේ දේශපාලන කියන විද්‍යාව, දර්ශනය, ඒ වගේම දේශපාලනය කියන්නේ එක්තරා මුනිවර තත්වයක්. ඒ මුනිවර තත්වයේ දේශපාලනයක් නෙවෙයි අද තියෙන්නේ සමාගම් විසින් දුවවන කියන්නේ මේ කළු සල්ලි පාතාලය විසින් කළු ආර්ථිකය විසින් ලෝකෙම ඊළඟට රහස් ඔත්තු සේවා විසින් දුවවන. දැන් ස්ටාලින් වගේ පාලකයෙක් සම්බන්ධයෙන් අබේසිංහ මහත්තයා සඳහන් කරද්දී ඇත්තනම බලය කියලා වරලා කියන්නේ එක්තරා ආකාරයක මේ මනුෂ්‍ය ප්‍රපංචයක්. බලය දරාගත හැකි මිනිහෙක්ට ඕනේ බලය ලැබෙන්න. බලය කියලා වරලා කියන්නේ ලබා ගැනීම පවණක් නෙමෙයි බලය නඩත්තු කිරීම පවත්වා ගැනීම බලය රැක ගැනීම මේ සියල්ල. දැන් අපි ෂේක්ස්පියර්ගේ නාට්‍ය ගත්තොත් අපිට තේරෙනවානේ බලයට එන හැටි පවත්වා ගන්න විඳින වෙහෙස තමන්ගේ ජීවිතය සහ අනුන්ගේ ජීවිත අපායක් බවට පත් කරමින් තනිකර කියන්නේ හිස්ටරික මානසික ව්‍යාකූලතයකට ගෙන යමින් කියන්නේ තමන් එක්ක බැඳිච්ච ජීවිත විතරක් නෙමෙයි තමන්ගේ පවුලේ හෝ තමන් ඇසුරු කරන අය නෙමෙයි රටක්ම
අපායක් බවට පත් කරමින් මානසික මේ ව්‍යාකුලත්වයට හෙළමින් ශේෂ්පියගේ හැම නාට්‍යයකම තියෙන මේ දේශපාලන දෙක අවසානය මේකම තමයි බුදුන් වහන්සේගේ ධර්මය ඇතුළේ අපි දැක්කොත් මේ අපි එහෙම අයිඩියල් දේශපාලකයෙක් ගැන අපිට කතා කරන්න බැහැ මෑත ඉතිහාසයක් තුළ ලෝකෙම දේශපාලකයෙක් කියන්නේ එක්තරා මුනිවරයෙක්. ඔහු මනුෂ්‍ය සමාජය තුළ බලය හැසිරීමේ තියෙන ධර්මතාවය සදාතනික ධර්මතාවයක් එක අපි දකින දැන් ශේක්ස්පියර්ගේ නාට්‍ය හෝ ඕනම කෙනෙක්ගේ ඇතුලේ දේශපාලකයෝ ඇවිල්ලා මේ මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ මේ බලයට ගොදුරු වෙලා තවත් විනාශයක් රටකටම තව මානව සමාජයකටම විනාශයක් කර දෙමින් තමනුත් පීඩා විඳින්මින් විනාශයට පත්වලා යන හැටි ඒ පාලකයා ගියා තව කෙනෙක් ආවා දැන් මේක වැඩේ තියන්නේ දේශපාලනය කියන එකේ හැම වෙලාවෙම මේක අවුලක් හැටියට දකිනවා පත්වෙන පාලකයාගේ බලය සහිත කෙනක් නෙමේ මේ බලය පිරිනමන බලය නැති මේ ජනතාවත් මේකේ තව පාර්ශවකරුවෙක් හරි සමහරලාවට මේ බලය තියෙන කෙනා බලය හසුරුවන්න වෙන්නේ බලය ගන්න වෙන්නේ මේ පාලනය කරන්න වෙන්නේ අවසානයේදී මේ අර බර්ටොල් බ්‍රෙෂ් කියන්නේ පළවෙනි දේ අපි පාලකය මාරු කරන එක නෙමේ ජනතාව මාරු කළ යුතුයි ජනතාවක් පත් කරගන්න ඕනේ අපි අලුතෙන් දැන් ග්‍රීක කතාවක් තියෙනවා මකරෙක් ඇවිල්ලා මේ මකරා දුර්භික්ෂ කරනවා නොයෙකුත් විනාශයන් කරනවා සුන්දර කාන්තාවන් පැහැරගෙන යනවා රට කන්න නැතින මේ සියල්ල අතරේ කුමාරයෙක් එනවා ඇවිල් කුමාර කියන සාමාන්‍ය එන මනුස්සයෙක් ඇවිල්ලා ඉවරලා දැන් කියන්නේ කවුරුත් අසමත් රාජ පෙළපතේ සියලු දෙනා අසමත්. ඔකට මෙයා මේ සියල්ලම මේ මකරව මරලා වෙනවා. ඊට පස්සේ මෙයාට බලය දෙනවා. වාඩි වෙලා ටික දවසකින් දැන් රජුරුවනේ රජුරුව අහනවා ජනතාවගෙන් දැන් මොකද දැන් ප්‍රශ්න තව එක ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද කියනවා? ජනතාව ඇඟිල්ල දිහලා කියනවා ඒ තමයි උඹ. මේක තමයි මේ පාලකයා කියලා වරලා කියන්නේ ඇත්තට ගොදුරක්. ඒ ගොදුරු වීමේ තත්ත්වය පාලකයා කියන්නේ කොයි තරම් අසරණ ගොදුරක්ද? බලය පෙන්නලා මේ බොහොම උජාරුවෙන් මේ අබේසිංහ මහත්තයා සොල්ජෙනිට්සින් උපුටා දැක්වුවා වගේ හඳටත් තමන්ගේ නම දාන වෝල්ගා ගඟටත් නම දාන මෙන්න මේ වගේ උන්මත්තක ඊටාම හීන මනෝ සංකීර්ණයකින් වැඩ කරන ඊටාම අසරණ ගොදුරක් දේශපාලකයෝ කියන්නේ. ඒ කියන්නේ එහෙම නැති චරිත අද නම් අපිට කතා කරන්න මං හිතන්නේ අපේ දේශපාලනය තුල නැහැ. ඉතින් මේ තත්ත්වය මං හිතන්නේ එක්තරා මුනිවර තත්ත්වයකින් බලය කොහෙටද යන්නේ බලය කොයිතරම් බලය පාවිච්චි කරන්නාට බලය සතු කෙනාට කොච්චර විනාශයක් ඇති කරනවද ඒ මනුස්සයව මනුෂ්‍යත්වයෙන් කොයිතරම් නිහීන තත්ත්වයකට තමන්ගේ ජීවිතේ විඳින්න බැරි කොයිතරම් නිහීන තත්ත්වයකට මුදල් හෝ බලය හෝ මේ දේවල් පත් කරනවද කියන මේක දකින්න පුළුවන් මං හිතන්නේ සාහිත්‍යකරුවට කලාකරුවට විතරයි සහ මුනිවරුන්ට විතරයි. ඉතින් ඇත්තටම දේශපාලනය කියන්නේත් මුනිවර තත්ත්වයක්. එතනින් ඒ ප්‍රඥාවෙන් ප්‍රඥාව නැති දේශපාලනය කියන්නේ. දැන් අද කියන්නේ දේශපාලන විද්‍යාවත් අවශ්‍ය නැහැ කියලානේ. හරි. දේශපාලන විද්‍යාවත් ඉක්මවා ගිය එක දේශපාලනයේ ප්‍රඥාව කියලා කියන එක එක්තරා ලෝකයේ තියෙන ධර්මතාවයක් එක්ක ගනුදෙනු කිරීම. ඉතින් අද ප්‍රශ්නේ තියෙන්නේ අද සාහිත්‍යකරුවා එක කොයිතරම් වටහාගෙන තියෙනවද? මොකද සාහිත්‍යකරුවා එක වටහාගෙන නම් මෙවත් එක පැටලෙන්නේ නැහැ. හරි. මොකද තමන්ගේ ජීවිතයේ යම් යම් දේවල් අත්පත් කරගන්න ජනතාවට වැඩිය තමාවම පවා දෙනවා. තමාවම විනාශ කරගන්නවා. හරි. ඒක රටක් විතරක් නෙමෙයි විනාශ කරන්නේ. මේ ඇත්තටම අපි අත්විඳින්න ඉන්න එකට ලංකාවේ මාර සංවේදී මාර ප්‍රවීණයි මාර මේ අදීනයි කියන කලාකාරයෝ මාර තොගයක් දරදිය ඇදලා තමයි ඊටාම නිහීන තත්ත්වයකට දේවල් පත් කරලා දෙන්නේ. ඉතින් මේක පළවෙනි කොට සාහිත්‍යකරුවා කලාකරුවා මත වටහා ගන්න ඕනේ. තමන් කවුද කියන්නේ. සාහිත්‍යකරුවාට එය වැටහෙන්නේ නැතිකොට දේශපාලනය කවර කල කියලා තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට දැන් සාහිත්‍යකරුවා කලාකරුවා අපි දැන් සාහිත්‍ය සහ දේශපාලනය කියන මාතෘකාවට ආවොත් ජයසිරි මහත්මයා දැන් අපි ගත්තොත් පියදාස සිරිසේන කියන නම. එතකොට මාටින් වික්‍රමසිංහ කියන නම. එතකොට ගුණදාස අමරසේකර කේ ජයතිලක මේ වගේ මේ නවකතාකරු එහෙම නැත්නම් කතාකරු සාහිත්‍ය වේදියෝ තමන්ගේ නිර්මාණ එක්ක
මේ අපි කතා කරන මාතෘකාවට ඉතාම අවශ්‍ය කරන විෂය නිර්මාණය කරා, කළමනා නිර්මාණය කරා. එතකොට මෙන්න මේ චරිත අපේ මාතෘකාවට අපි කොහොමද ඈඳාගන්නේ? ඔවුන්ගේ වටිනාකම් අපි කොහොමද පාඩමක් කරගන්නේ වර්තමානයට? අමුද්‍රව්‍ය දීලා තියෙන මේ අය. ඇත්තටම දැන් මේ ලංකාවේ සාහිත්‍යකරු දැන් ඔබ කියපු නම් ටික ගත්තත් දැන් W.A. සිල්වා කියන මහත්මයා ලේඛක ඔහුගේ ලේඛන කලාව බොහෝ දුරට ගොඩනැගුණේ සදාචාරවාදී පාර්ශවයෙන්නේ. ඔහු හැබැයි නොකියා කියන දේශපාලනයක් තිබුණා ඒක ඇතුළේ. ඔහුගේ නොකියා කියන දේශපාලනය වටහාගත් පුද්ගලයෝ එකලා හිටියට මම හිතන්නේ ඒ දේශපාලන ධාරාව ප්‍රයෝජනට ගත්ත බවක් අපිට සාහිත්‍ය ඇසුරේදී හෝ දේශපාලන ඇසුරේදී දැනෙන්නේ නැහැ. ගත්තෙම ඔය පියදාස සිරිසේන W.A. සිල්වා වගේ අයගේ යටින් දෙවෙන ඒ කියන්නේ මේ යහපත් ජීවිතයක් ගත කරන්න ඕන නම් මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ, අයහපත් ජීවිතයක් උදා වෙන්නේ මේ දේවල් ටික කරොත් කියන මේ මතු පිට තලයේ ටික විතරයි ගත්තේ. ඒක ප්‍රයෝජනට නොගත් එක ඇත්තටම අද වෙනකොට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. ගුණදාස අමරසේකර මහත්මයා ගත්තොත් ඔහුගේ ගම්දොරින් එළියට නැත්නම් ගමනක මුල කතාවෙන් ආරම්භ කළා අවසාන පොත්වලට එනකොට ඔහුගේ මැද හරියේදී ඇත්තටම මේ මුල් වකවානුව තුළ ඔහුගේ සාහිත්‍ය දේශපාලනය මධ්‍යස්ථ මාවතක ගමන් කරා. නමුත් අපේ රටේ අවාසනාවකටද මන් දන්නේ නැහැ, එතුමාගේ අවාසනාවකටද මන් දන්නේ නැහැ, අවසානයේ වෙද්දී ඔහුගේ සියලු සාහිත්‍ය නිර්මාණ ඒක පාර්ශිකවම දේශපාලනීකරණය වුණා. කියන්නේ සාහිත්‍යය තුළ දේශපාලනය අන්තර්ගත විය යුතු නැහැ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔහු මධ්‍යස්ථ දේශපාලන ධාරාවක අපේ පාඨක ප්‍රජාව දැනුවත් කරමින් ඇවිල්ලා එක කොටසක් විතරක් Tamanගේ සාහිත්‍ය ධාරාවට ඇතුළු කරගන්න පුළුවන් තත්වයකට ආවා. දැන් අපිට එහෙම කියන්න පුළුවන් දැන් ඔහුට විෂය වෙන කාරණය, ඔහු හරියයි කියලා හිතන කාරණය ඔහු විෂය කරගත්තා කියලා කිව්වොත්. ඔව් දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඔහු 71 කැරල්ල ගැන එක කාලයකදී බොහොම ඒ කියන්නේ ධනාත්මක විදියට හිතලා එක්තරා ලියවිල්ලක් ලියනවා. ඊට පස්සේ තව ටික කාලයක් ගිහිල්ලා ඒ ලියවිල්ලටම පරස්පර විදිහේ ලියවිල්ලක් ලියනවා. ඊට පස්සේ ඔහුගේ ඔහුගේ දේශපාලන හැරවුම් ලක්ෂ්‍ය දකින්නේ ගල් පිළිම සහ බොල් පිළිම කියන පොතෙන් ඇවිල්ලා ඊට පස්සේ ඔහු ලියනවා මරණ මංචකයේ දුටු සිහිනය. අතර මරණ මංචකයේ දුටු සිහිනය කියන කෘතිය තුලම මම දැක්කේ ගුණදාස අමරසේකර කියන සාහිත්‍යකරුවාගේ මරණ මංචකය. එතනින් ඔබට ඔහු වඩාත් ආකර්ෂණය දිනාගත හැකියයි ඔහු උපකල්පනය කරන දේශපාලන ධාරාව ඔස්සේ පමණක් තමන්ගේ නිර්මාණ රැගෙන ගියා. දැන් ගුණදාස අමරසේකරයන්ම විෂය වෙච්ච නිසා මම එතන පොඩ්ඩක් නැවතිලාම අහන්න. දැන් එතුමන් නිසදැස් සම්ප්‍රදාය කරු කරලා ඔහු ලියන්න පටන් ගන්නවා. ඊට පස්සේ එතුමන්ම එයට එරෙහි වෙලා එතුමන්ම කියනවා මම නිදහස් කවියෙක්, නිසදැස් කවියෙක් නෙවෙයි. මම එතනින් අයින් වෙනවා. මම එහෙම ලිව්වා. මම දැන් එතනින් අයින් වෙනවා. හැබැයි දැන් එතුමන් 71 ගැන ලියපු මතවාදය ඔහුට පසු කාලීනව වෙනස් කරන්න හිතනවා. එතකොට එහෙම ගත්තයින් පස්සේ සාහිත්‍යකරුවාට කාලානුරූපීව වෙනස් වෙන්න අයිතියක් තියෙනවා. ඔව් ඒක පිළිගන්නවා. සාහිත්‍යකරුවාට නෙමෙයි ඕනම පුද්ගලයාට කාලානුරූපව වෙනස් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඔහු වෙනස් වෙන්නේ හුදු ඔහු අනුගමනය කරන මාවත කරා අන් අය රැගෙන යාමට නම් මම හිතන්නේ ඒක වැරදි. උදාහරණයක් හැටියට ගත්තාම ඔහු යලි උපන්නේ කියන කෘතිය ඇත්තටම මේ රටේ බිහි වෙච්ච විශිෂ්ට ගණයේ කෘතියක්. කර්මකාරයෝ කියන්නේ විශිෂ්ට ගණයේ කෘතියක්. කාලයක් යද්දී ඔහුම යලි උපන්නේම ප්‍රතික්ෂේප කරනවා. ඒ කාලේ ඒක මම නිකන් තරුණ මදයට ලියපු කෘතියක් හැටියට වෙනස් කරනවා. එතකොට පාඨකයා අතරමං වෙන්නේ නැද්ද? හැබැයි ඔහුගේ යුතුයකම කරනවා කියලා මට හිතෙනවා පෞද්ගලිකව. ඔහු කියනවා මම ඒ කාලේ තරුණ මදයට ලියපු කෘතියක් කියලා ඔහු එය කියවන පාඨකයාට ඔහුගේ වර්තමාන මතවාදය ප්‍රකාශ කරනවා. හරි. දැන් මම ඊළඟ කාරණයට එන්නම්. දැන් ඔහුම කියනවා කර්මකාරයොත් ඒ විදිහට ඔහු ප්‍රතික්ෂේප කරනවා. දෙපානු ලද්දොත් ඔහු ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ වෙනකොට යලි උපන්නේ මෙහැර කර්මකාරයෝ සහ දෙපානු ලද්දෝ යලි මුද්‍රණයලා වෙත් තියෙනවා. එතකොට ඇයි ඔහු ඒක නැවත මුද්‍රණයට ගෙන්නේ?
දැන් මකැනෙ ඔහු ප්‍රතික්ෂේප කරා යළි උපන්නෙමිත් හරි තාම ආවෙන නමුත් කර්මකාරයෝ කාලයක් තිසේ ප්‍රතික්ෂේප කරගෙන ඔහුගේ නිත්‍ය ප්‍රකාශන ආයතනයෙන් බැහැරව කර්මකාරෝ නැවත වෙනත් ස්ථානයකින් මුද්‍රණය වෙනවා. මේක පුද්ගලික කාරණා හැටියට ගන්න එපා. මේව දේශපාලනික කාරණා. ළඟට යළි උපන්නේ මේ දෙපානවලද්දෝ මුද්‍රණය කරන්නේ නැහැ කියන මතයේ ඉඳලා දෙපානවලත් මුද්‍රණය කරනවා. එතකොට ඒ චංචල භාවය ඒ චංචල භාවය තුල පාඨකයා කුමක්ද ග්‍රහණය කරගන්නේ? පාඨකයා ගුණදාස අමරසේකර මහත්මයා ඉස්සෙල්ලා හිටපු මතවාදී ඉන්නවද? මැද කාලේ හිටපු මතවාදී ඉන්නවද? දැන් කාලේ ඉන්න මතවාදී ඉන්නවද කියන ගැටලුවක් තියෙනවා. හැමදාම එකම තැන ඉන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. එතකොට පාඨකයා අර හොඳ දේ නරක දේ වෙන් කරගන්නේ කොහොමද? හොඳ නරක කියන එකත් සාපේක්ෂයි තමයි. නමුත් සාහිත්‍ය පැත්තෙන් ගත්තාම හොඳ නරක වෙන් කරගන්නේ කොහොමද පාඨකයා? කියන්නේ අපි යලි උපන්නිමි හොඳයි කියලා කියනවද? එහෙම නැත්නම් ගල් පිළිම සහ බොල් පිළිම කෙටි කතාවත හොඳයි කියලා කියනවද? කර්මකාරය හොඳයි කියලා කියනවද? එහෙම ප්‍රශ්නයක් එනවනේ. මම කියන්නේ තමන්ගේ හුදු පුද්ගලික දේශපාලන එහෙම නැත්නම් තමන්ගේ ආගමික සංකල්ප මත යම් යම් නිර්මාණ කරන්න ගියාම පාඨක ප්‍රජාව විතරක් නෙවෙයි සමස්ත රටේ ජනතාවම යම් අතරමං වීමකට ලක් වෙනවා කියලා මගේ අදහස. ඔතෙන් සංස්කෘතිය කියන්නේ ගලා යාමක් නම් සමාජය වෙනස් වෙනවා නම් එය කාලය සහ අවකාශයට ඉඩ දුන්නු අදහසක් බවට පත් වෙනවා නම් ඇයි අයිතියක් නැත්තේ දෙකකට වෙනස් වෙන්නේ? මම කියන අයිතියක් තියෙනවා. ඒ අයිතිය නිසානේ ඔහු ප්‍රතික්ෂේප කරපු එක නැවත ආපහු මුද්‍රණය කරන්නේ. එකක් ප්‍රතික්ෂේප කළා හරි. හැබැයි අපි මේ ඒ කාලානුරූපව වෙනස් වෙනකොට අපිට අවශ්‍ය වෙන්නේ ගල් යුගයට යන්නද අනාගතයට යන්නද කියන එක ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට මම හිතන්නේ මේ වෙනකොට අමරසේකර මහත්මයාගේ නිර්මාණ බොහෝ වෙලාවට තියෙන්නේ අපිව ආපස්සට අරගෙන යන නිර්මාණ මිසක් අනාගත දැක්මක් සහිත නිර්මාණ නෙවෙයි කියන එක මගේ අදහස තියෙන්නේ. ඒ තනින් තමයි මම මේ කියන්නේ. ඔහු ලංකාවේ සාහිත්‍යකරුවෙක් හැටියට අපේ ඉහළම ගෞරවය ඔහුට පුද කරනවා. හැබැයි වර්ධනය වෙන්න ඕනේ. සාහිත්‍ය ශානරය ඔහු විසින් කරන්නේ අර තමන්ගේ මතවාදයේ හිර වෙලා තමන්ට මේ ඒ ඉදිරියට යන්න බැරි තමන්ගේ ඔළුවේ තියාගෙන තියෙන යම් යම් මතවාද නිසා ඔහු උත්සාහ කරනවා අපිව නැවතත් ආපස්සට රැගෙන යන්න. එතකොට දැන් මාටින් වික්‍රමසිංහ මහත්තයයි ලේඛනයක් අරන් බලුවොත් අපිට ගුණදාස අමරසේකර මහත්තයා අයින් කළා. ඒතර වික්‍රමසිංහ මහත්තයත් ඔය මතයටමනේ දැන් ඔබතුමා ඔය ඒ නම අයින් කළා අනිත් නම ගත්තොත් එහෙම ඒතර එයත් පේන්න ගන්නේ ඒ විදියට. හැබැයි මෙහෙමයි. දැන් මාටින් වික්‍රමසිංහ මහත්මයා ගත්තොත් එහෙම දැන් ගම්පෙරළිය ගත්තාම ගම්පෙරළිය කතාවේ ඉඳලා භවතරණයට එනකොට මොකක්ද වෙලා තියෙන්නේ? ගම්පෙරළිය හුදු යථාර්ථවාදී ක්‍රමයකට ඇවිල්ලා භවතරණයකට එනකොට අලුතෙන් මිනිස්සු ඥානනය කරන්න පුළුවන් ශක්තියක් ඔහු උපදවනවනේ. ඒ කියන්නේ දැන් ගම්පෙරළිය කියවලා ගම්පෙරළියට ආදරය කරපු මිනිස්සු සමහර විට භවතරණයට ආදරය නොකරන්න පුළුවන්. හැබැයි භවතරණය කියන්නේ අපේ මනස වෙනස් කරන, අපි අලුත් කරන, අපිට අලුතෙන් හිතන්න යමක් දෙන කෘතියක්නේ. එතකොට ඔහුගේ ඒ ගුණදාස අමරසේකර මහත්මයා සහ මාටින් වික්‍රමසිංහ මහත්මයා අතර සමානතාවක් මම දකින්නේ නැහැ. මාටින් වික්‍රමසිංහ මහත්මයා එන්නේ තමන්ගේ ඒ සාහිත්‍ය හැකියාවන් වර්ධනය කළා භවතරණය කියන කෘතිය ගෙනාවට පස්සේ ඔහු වෙනත්ම මානයකට තමන්ගේ සාහිත්‍ය සංග්‍රහය අරගෙන යනවා. එතනදී අපිත් ඇත්තටම ඒ ඔහුගේ සාම්ප්‍රදායික යථාර්ථවාදී කෘති කියවලා භවතරණය කියවට පස්සේ අපි අලුතෙන් හිතන්න ගන්නවා. මම කියන්නේ අමරසේකර මහත්මයාගේ කෘති වලින් අපිට අලුතෙන් හිතන්න දෙයක් ලැබුණේ නැහැ. අපිව ආපස්සට ගෙනිච්ච එක විතරයි වුණේ කියලා මගේ අදහස. දැන් අතරම මේ ඔය දේශපාලනය සහ සාහිත්‍ය කියන කාරණය කතා කරන්න දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අමරසේකර මහත්තයම ජයශ්‍රී මහත්තයා උදාහරණ මොකද එතුමන් සාහිත්‍ය හරහා ඊටාම ප්‍රබලව දේශපාලනය කරන කෙනෙක් නිසා ඒ නම යොදා ගැනීම ඊටාම හොඳයි. මම ඒකයි අර පැහැදිලි කර ගැනීම සඳහා තමයි අදහස් හොයමින් ගමන් කළේ. අතරම සාහිත්‍යකරුවාගේ කාර්යභාරය දේශපාලනය තුල කොහොමද සිද්ධ වෙන්න ඕන? එතකොට මේ අධ්‍යයනයේට මේ ඔබතුමාගේ අදහස් ඊටාම වටිනවා. එතකොට කියවීම් කරන හොයන කෙනෙකුට මේ අදහස් ඊටාම හොඳින් විමර්ශනය කළොත් මේ සාහිත්‍ය සහ දේශපාලනය කියන මාතෘකාවේ පසු කියවීම සඳහා ඔබට ඊටාම හොඳින් උදව් වෙන්නට පුළුවන්. අපිට විරාමයකට යන්න ආයෙත් ඔබෙන් අවසර ඉල්ලන්න ඕන. ගිහිල්ලා අවිල්ලා ආයෙත් කතා කරමු සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව. අපි අද ලිවිසරි ප්‍රේමේදී සාකච්ඡා කරන්නේ සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව. මෙය ඉතාම පුළුල් මාතෘකාවක්. ඒ වගේම වර්තමානයට පමණක්
නොගැලපිය හැකි මාතෘකාවක්. ඒ නිසා අපිට කාලසීමාවන් පිළිබඳව එකඟ විරසකතා මතු කරගෙන විවිධ සාහිත්‍ය නිර්මාණ පිළිබඳව වාද සංවාද කරමින් ඉස්සරහට ගමන් කළ යුතු මාතෘකාවක්. සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරන්න ආචාර්ය W. අබේසිංහයන් වගේම කේ සමන් කුමාර සහ ජයසිරි අලවත් මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ විද්වතුන් එක්ක කතා කරන මාතෘකාවේදී අපි විරාමයට යන්න කලින් ජයසිරි මහත්මයාත් එක්ක කතා කරමින් හිටියේ මේ විශේෂයෙන්ම අපේ රටේ බිහිවෙච්ච ලේඛක පරම්පරාව සහ දේශපාලනය කියන කාරණේ අපි කොහොමද අවබෝධ කරගන්නේ කියලා. දැන් රුසියානු විප්ලවය ගත්තයින් පස්සේ ආචාර්ය අබේසිංහ මහත්මයාණනි මේ දැන් අපි අහලා තියෙනවා මැක්සිම් ගෝකිට දශක 3කට කලින් විප්ලවය දැනුණා කියලා. අපි අහලා තියෙනවා. එතකොට මේ ටෝල්ස්ටෝයි වගේ ලේඛකයෝ අනාගතයේ ඉතාම හොඳින් පිරිසිඳ දකින නුවණකින් යුක්තව කටයුතු කළා කියලා අපි කියවලා තියෙනවා. දැන් අපි මේ අත්දැකීම් එක අපේ රටට આવුත් එහෙම දැන් අපේ රටේ ලේඛකයොත් එහෙම දැක්කා කියලා අපිට අපි ඉතිහාසයේ විචාරවලදී එහෙම කියවලා තියෙනවා. දැන් ජයතිස්ස සහ රොසලින් කියවපු අය එය දන්නවා. දැන් ස්වදේශික නම් විදේශික නම් මේ පිළිබඳව කතාව. ඒ හරහා ස්වදේශික නාමකරණය සඳහා රට පෙළඹවීම ඇති කරපු ආකාරය පිළිබඳව අපි අහලා තියෙනවා. එතකොට දෙබර කෙල්ල වගේ නම් එතකොට මේ ජාතික ඇඳුම පිළිබඳව සංකල්ප මේ කතාකරණය හරහා මතුවෙච්ච ආකාරය අපි අහලා තියෙනවා. එතකොට මේ සමාජීය දේශපාලන ප්‍රවාහයට කොහොමද අපේ ලේඛකයන්ගේ දායකත්වය ජයසිරි මහත්තයාගේ කතාවම ඇදගෙන එනවා මම ඔබතුමාට. මම හිතන්නේ අපි දැන් අර අපේ සාහිත්‍ය වර්තමාන යුගයේ දැවැන්තු දෙන්නෙක් ගැන සඳහන් කරලා නිසා මම හිතන සමහර කාරණු ටිකක් නිරවුල් කරගත්ත හොඳයි කියලා මට හිතෙනවා. ඔව්. මගේ පෞද්ගලික අදහසක්. එකක් තමයි මේ ජයසිරි මහත්තයා කියපු මේ යලි උපන්නේ මේ ශ්‍රේෂ්ඨව කතාව කියන කතාව මම නම් පිළිගන්නේ. ඒක ඇත්ත වශයෙන්ම අසාර්ථක, ඉතාම දුර්වලම නොලිය යුතු පොතක් කියලා මම සලකන්නේ. ඒක වඩාත් මට තේරුණේ මම ඒක මුල් කාලේවත් ඒක දිග විචාරය ලිව්වා. මෑත කාලේ මම වෙන කාරණයකට ආපහු කියවුවාම මේ ෆොටෝකෝපියක් අරගෙන මම ගාම තිබුණ පොතක් නැති වෙලා කොච්චර දුර්වල පුතේද කියලා මට තේරුණා. ඒක වෙනම කාරණා. කෙසේ වෙතත් මේ මම හිතන්නේ අමරසේකර ගැනයි මේ වික්‍රමසිංහ ගැන කතා කරද්දී මේ ඇත්තටම කුල්ලාස අමරසේකර අපේ සාහිත්‍යයේ පර්යේෂණ කරමින් යම් දේවල් මුණ දෙමින් දේශපාලන ප්‍රවෘත්ති මුණ දෙමින් ඔහු තමන්ගේ සාහිත්‍ය ව්‍යාපාරය සකස් කළ කෙනෙක්. ඒක ඔහු සාහිත්‍ය කෘතිවල තියෙන එකයි ඔහුගේ දේශපාලනය මම හිතන්නේ වෙන් කරලා ගන්න එක වඩා හොඳයි. ඒකෙන් මම අදහස් කරන්නේ මේ ඔහුගේ ජීවිතේ ඔහු මේ දාස් කරන්න බේරන්න අදහස් කරනවා නෙමෙයි. මොකද සාහිත්‍යකරුවෙක් වශයෙන් තිබෙන ඔහුගේ දැවැන්ත භාවය යම් දේවල් වලින් ලඝු කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක ඔහු අවශ්‍ය අවස්ථාවලදී නිවැරදි වුණා. ඒක මම හිතන සාහිත්‍යකාරයෙකුගේ ඉතා විශිෂ්ට ලක්ෂණයක්. ඉතා විශිෂ්ට ලක්ෂණයක්. ඒ නිවැරදි වීම නිවැරදි වෙලා කොතෙන්ද ආව කියන එක වෙනම දෙයක්. නමුත් ඒ නිවැරදි වීම සහ නිවැරදි වීමට ගත්ත ව්‍යායාමය මම හිතන්නේ අමරසේකරගේ සාහිත්‍ය ජීවිතේ ඉතාම ප්‍රශංසනීය ලක්ෂණයකට මම සලකනවා. ඒකම අත් වශයෙන් අපේ මාටිකුසේ මහත්තයා ගැන සඳහන් වෙනවා. එතුමා සමහර වෙලාවට මුල් කාලේ පැරණි පොත් ගැන කියලා පස්සේ කාලේ නවපද්‍ය සිංහලයේ වගේ මේ පොතල් ලියලා අපේ කොළඹ කවි ඉතාම විශිෂ්ට තත්ත්වයට පත් කරලා මේ විශිෂ්ටයි කියන කාරණේ පෙන්ලා දුන්නා. ඒ වාගේ ඊට පස්සේ බවතරණේ එතුමාගේ හොඳම කෘතිය නුනට බවතරණේ යම් කිසි බෑයමක්. ඒ නිසා ලේඛකයන්ට වෙනස් වෙන්න පුළුවන්. මත වෙනස් කරන්න පුළුවන්. එතකොට ඊළඟට ඒ පොත්පත් ප්‍රකාශයට පත් කරද්දී මම හිතන්නේ මම නම් කල්පනා කරන්නේ කැමති නම් කවුරු හරි ගහනවා නම් යලි උපන්නේ ගහුවා කමක් නැහැ. මොකද මේ ලේඛකගේ ජීවිතේ තියෙනවානේ ඒවා දැනගන්න ඕනේ. යලි උපන්නේ කියලා පොතක් අමරසේකර ලිව්වා. දැන් මේ පොත නැහැ. නමුත් අනාගතයේදී මේ පොත මොකක්ද කියලා දැනගන්න බෑ. ඒ නිසා ලේඛකයාගේ පොත් මොනවා වුණත් දැන් අපි මාටිකුසිංහගේ සාහිත්‍ය කලාව වගේ පොත් හරි දුර්වල පොත්. නමුත් දැන් විකිනවා. නමුත් ඒව අවශ්‍යයි. ඉතින් එහෙනම් අපි ලේඛකව පිළිබඳව ඒ විදිහට තමයි බලන්න ඕනේ. අනිත් කාරණේ තමයි ඩබ්ලිව් ගැරිතුම සඳහන් කළා මේ පියදර්ශී කතා කළා. එතුමන්ලගේ කතා එක පැත්තකට දාලා මේවා මේ බොහොම සාම්ප්‍රදායික ආගම්වාදී ජාතිවාදී පොත් මම ඒක පිළිගන්නේ නැහැ. මොකද ඒවත් තුළ ඔබ සඳහන් කළා වගේ වචන ඒවත් තුළ ඇත්තටම වෙනත් ආකාරයකින් අපේ රටේ ජාතික ව්‍යාපාරය පිළිබඳ ඉතිහාසයේ දර්පණය වෙනවා. ඒ නිසා මේ ලේඛකයෝ තමන්ගේ මතවාද එක ආකාරයෙන් තමයි කියන්නේ. අපි ඊළඟ ගත්තොත් එහෙම මුනිදාස කුමාරතුංග. දැන් මුනිදාස කුමාරතුංග තරම් තමන්ගේ මත
මත ප්‍රතික්ෂේප කළ කෙනෙක් ඇත්තේ නැහැ. එතුමා යම් කිසි ගිරාසන්දේශ විවරණයක් ලියුවොත් ඊළඟ ලියන්නේ කියලා මම මගේ ඉස්සරලා ලියපන් මට අත වැරදි කියලා. ඒ වාගේ බුද්ධිමය අපි ඉංග්‍රීසියෙන් කියන ඉන්ටෙලෙක්චුවල් ඔනස්ටි කියලා බුද්ධිමය අවංක භාවය දිගට පවත්වාගෙන ගිය කෙනෙක්. ඉතින් ඒ අතර කියද්දි දැන් මට කියන්න හිතන අනික් කාරණේ තමයි දැන් මුනිදාස කුමාරතුංග වගේ කෙනෙක් කොහොමද දේශපාලන ප්‍රවිෂ්ඨ වුණේ? එතුමාගේ හීන්සැරේ කියන මේ පුංචි පොත ගත්තොත් එහෙම ඒක ඇත්ත වශයෙන්ම අපේ සමාජය පිළිබඳ අපූර්ව ප්‍රකාශනයක්. ඒක බොහොම ප්‍රහසනයක්. ඒ කියන්නේ කටුස්සෙකුට මේ පුළුවන් වුණොත් අලියෙකුගේ නහයදිගේ යන්න මුළු අලි පරම්පරාවම විශ්වාසවන්න පුළුවන්. ඒක ඇත්ත වශයෙන් ඔබ සඳහන් කළා වගේ අනාගතය පිළිබඳ දැක්ම. අනාගත පිළිබඳ දැක්ම. වික්‍රමසිංහ මහත්තයාගේ මේ තුන් ඇදුනව කතාව යම් කිසි ආකාරයක අනාගත පිළිබඳ දැක්මක් වෙනවා වගේ. ඒ නිසා අනාගත පිළිබඳ දැක්ම කියන්නත් පුළුවන් ලේඛකයන්. ඒ නිසා ලේඛකයෝ දේශපාලනය විෂය කරගන්නෝ නැත්නම් දේශපාලනයේ ගැන උන් කතා කරන තමයි කෘතිවල. ඉතින් එක එක විවිධ ශානවල තුර තමයි ගොඩ නැගෙන්නේ. අපි කලින් සඳහන් කළා අර මේ ඇනිමල් ෆාම් කියන එක. මට හිතෙනවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න. මේ ඔය ජෝර්ජ් ඕවල් අපි කතා කළා නේ ස්ටාලින් ගැන. දැන් ජෝර්ජ් ඕවල් කියන ඉංග්‍රීසි ජාතික ලේඛකයා මේ ඇනිමල් ෆාම් කියන මේ කුඩා කතන්දර පොත ලිව්වෙත් ස්ටාලින්ගේ පාලනය විවේචනය කරන්න. ඒ කියන්නේ දැන් අර ජෝන් කියන මහත්තයෙකුට ගොවිපලක් තියෙනවා. ඒ ගොවිපල ඌරෝ ඉන්නවා, ලිසත්තු ඉන්නවා. මුන් සේරම අල්ලගෙන ගිහලා ඊට පස්සේ ඒ ගොවිපලේ සත්තු බලය අල්ල ගන්නවා. හැබැයි සත්තු අතලත් ඌරෝ තමයි බලය වැඩි අල්ලගන්නේ. අල්ලගෙන උන් නායකයෝ වෙලා ඉන්නවා. ඉඳලා මේගොල්ලෝ දස පනතක් මේ සත් පනතක් ඇති කරනවා. මේ ඉස්සලාම් මේගොල්ලෝ මේ ගීතයක් ඇති කරනවා. ඒ කියන්නේ මේ තිරසම්වාදී ඇනිමලිසම් ගැන ගීතයක් ලියනවා. ගීතයක් ලියලා මේ ඒ ගීතෙ මම කියන්න පොඩ්ඩක්. මම පරිවර්තනය කරා සිංහලට. එංගලන්තයේ සතුන්නේ අයර්ලන්තයේ සතුන්නේ මේ අර බලය අල්ලගත්ත පස්සේ ඌරෝ මේ ගොයිපලේ. එංගලන්තයේ සතුන්නේ අයර්ලන්තයේ සතුන්නේ මිහිතලේ හැම සත්තුනේ සවන් දෙව් මෙබසට සොඳින් ස්වර්ණ යුගයක් අනාගතයේ එළඹෙනා බව සත්‍යකින් කියව් හඬගා දැන් ඉති සාදුකින් පෙළෙනුම් දැන් ඉති නැගිටියව කියන කතන්දර නෙමෙයි කියන්නේ. ඉතින් මෙහෙම කියා අය සත්පනතක් හදා ගන්නවා. දැන් අපේ මේ කොමියුනිස්ට් ආණ්ඩු ක්‍රමය ගැන වෙන විදිහකට කියන්නේ. සත්පනත මොනවද? කකුල් දෙකෙන් යන හැම කෙනෙක්ම සතුරේ මිනිස්සු. ඒගොල්ලෝ ගත්තේ. කකුල් හතරෙන් යන හෝ පියාපත් ඇති හැම කෙනෙක්ම මිත්‍රයෙක්. කිසිම සතෙක් ඇඳුම් ඇඳිය යුතු නොවේ. උරන්නේ වඳින්න බෑ. කිසිම සතෙක් ඇඳක නිදාගත යුතු නැහැ. කිසිම සතෙක් මත්පැන් පානය කළ යුතු නැහැ. කිසිම එකෙකු තවත් එකෙකු ඝාතනය නොකළ යුතුයි. සියලුම සත්වයෝ සමාන වන්නා. දැන් ඔහොම තමයි මේ සත්ත්ව ගොවිපලේ පාලනය ගියේ. ඔහොම ගිහිල්ලා මේ සේරම කැඩුවා. කඩලා ඌරෝ අර ජෝන්ගේ මේ ගෙදර තියෙන කලිසම් ඇඳගෙන ගියා. බීරත් බිව්වා පාටි වලටත් ගියා. ගිහිල්ලා අන්තිමට බලුවාම මේ හයක් මැකිලා බෝටේ මේ පොරේ ගහලා දුනා. හයක් මැකිලා. එකයි ඉතුරුලා තියෙන්නේ. මොකද ඒක සියලු සත්ත්වෝ සමාන වන්නා. all animals are equal කියන විතරයි තියෙන්නේ. හැබැයි ඒකට සංශෝධනයක් තියෙනවා. මේ සත්ත්ව ගොවිපලේ සියලුම සත්තු සමානයි. හැබැයි සමහර අය අනිත් අයට වඩා සමානයි. In this farm, all animals are equal, but some are more equal than the others කියලා තමයි ඒක අවසන් වෙන්නේ. ඉතින් මේක කියද්දි මට තරමක් ටිකක් සැලු දෙයක් කියන්න හිතෙනවා. ඉතින් මේ විදිහට තමයි ওই කොමියුනිස්ට් පාලනේ පිරිහුනේ. ඒ නිසා මේ පාලනකම පිරිහෙනවා. හැබැයි ලේඛකයෝ මේවා දිහා බලන්නේ බොහොම නිර්මාණාත්මක ආකාරයෙන් මේ ජෝර්ජ් ඕවල් බැලුවා වගේ. මම 70 ගණන් වල රුසියාවට යන්න උනා යන්න උන අවස්ථාවක මේ ලුමුම්බා විශ්වවිද්‍යාලේ ශිෂ්‍යෝ ටිකක් හම්බ වෙලා පොඩක් කතා බහ කරගෙන ඉඳන් මේ තරුණ සිංහල අය බොහොම උද්‍යෝගවත් හරි අපූර්ව නිර්මාණාත්මක ශක්තියක් තියෙන තරුණ. ඒ කාලේ රුසියාවේ පාලකයා ලියනෝඩ් බ්‍රෙෂ්නෝව් ගැන විහිළුවක්. විහිළු ගොඩක් කිව්වා මේ සියල්ලම කියන්න බැරිවත් එක විහිළුවක් මම කියන්නම්. මේ ළමයි කියපු එක විහිළුවක්. දැන් බ්‍රෙෂ්නෝව් මේ වෙනකොට ඉස්සෙල්ලා අගමැති වුණා. පස්සේ ජනාධිපති වුණා. කොමියුනිස්ට් පක්ෂ නායක වුණා. දැන් ඉතින් ඉන්නවා මේ ක්‍රමලින් වල බොහොම බලවත් වෙලා ඉන්නවා. බ්‍රෙෂ්නෝව් යුක්‍රේන ජාතිකයෙක්. ඉතින් යුක්‍රේන වල ඉඳලා මේ විහිළුව කියන්නේ. යුක්‍රේන වල ඉඳලා බ්‍රෙෂ්නෝව්ගේ අම්මා එනවා පුතාව බලන්න. ඉතින් තෑගිය අරන් ඉන්නේ නැත කන්න බොන්නේ එහෙම දාගෙන ඉන්නේ නැත. එවිල්ලා
ආවම ඉතින් බ්‍රෙෂ්නෝ අපි ඉතින් අම්මව බදාගෙන වැළඳගෙන ආදරේ ප්‍රකාශ කරලා ඊට පස්සේ කියනවා බ්‍රෙෂ්නෝ මෙම් කතාව. අම්මේ මට ඒ කාලේ වගේ නෙමෙයි. දැන් බොහොම සරු. මේ කිසිම දෙයකින් අඩුවක් නැහැ. මට දැන් හොඳට කණ්ඩ බොණ්ඩ තියෙනවා. ලොකු පඩියකුත් හම්බ වෙනවා. කාර් දෙක තුනක්ම තියෙනවා. දෙයියනේ කියලා කාලා ඉඳලා ඉන්න පුළුවන්. දැන් ඉතින් මේ කතාව බ්‍රෙෂ්නෝව් කියනකොට අර මහලු අම්මා යුක්‍රේන වල ඉඳලා ආපු ටිකක් පරිස්සමෙන් ඉන්නේ. ආල මේ බලනවා කවුරු හරි ඉන්නවද කියලා. ටිකක් බය හැකෙන් ඉන්නේ. දරා ගන්න බැරි මතන මෙහෙම කියන අම්මා. හිමින් කතා කරපන් මගේ හතරම් පුතේ. කොමියුනිස්ට් ගාරේ මහගෙන ඉන්නවත් දන්නේ නැහැ කියලා. ඒක කොමියුනිස්ට් නායකයා. මේවා වෙනස් වුණේ කොහමද? ඒ හින්දා මේවා සියල්ල වෙනස් වෙනවා. සියල්ල වෙනස් වෙනවා. එතන මේවා දිහා මෙන්න ලේඛකයෝ දේශපාලන දිහා බලන ආකාරය. දේශපාලන දිහා උත්ප්‍රාසයෙන් බැලිය හැකි, උපහාසයෙන් බැලිය හැකි. ඊට පස්සේ ඒක නිර්මාණාත්මක බැලිය හැකි. බලලා ඉතින් පැත්ත කරලා ඉන්නවත් නෙමෙයි. පාරක් පෙන්නනවා. ජෙකොබොත් කිව්වා ලේඛකයෝ කොහෙද යනවා? හැබැයි ඉතින් යන හරියට කොහෙද කියලා කියන්නේ නමුත් පාරකුත් පෙනෙයි. යන්න කියලා. ඒ වාගේ මේ ලේඛකයන් කටයුත්ත එකක් දේශපාලන කටයුත්ත එකක්. මේක මිශ්‍ර කරගෙන ලේඛකයෝ දිහා බලන එක එච්චරම හොඳ නෑ. ලේඛකයන්ටත් මොකද ඒක ලේඛකයෝ ලේබල් ගහ ගන්නවා. ඔය දැන් අපි ජයශ්‍රීමාත කිව්වා ගත්තොත් එම් දැන් අමරසේකර කොහේ හරි පක්ෂයක ඉන්න ඕන. පක්ෂයක හිටියත් අපි කියන්න ඕනේ එයා පක්ෂයකට අයිති නෑ කියලා. මොකද එයා ඊතරම් මේ රට සේවය කළ මහා මාස්ටර්ස්ලෙක්. මාර්ටින් කුරුස පක්ෂයක දාගන්න හුඟක් අය ඒ කාලේ කොමියුනිස්ට් කාර්යය හැදුවා පුළුවන් තරම් තමන්ගේ මිනිහෙක්ව අය කරගන්න. වික්‍රමසිංහ අහුවෙන්නේ නෑ ඒවට. වික්‍රමසිංහට මේ දෙන්න හැදුවා මේ මැක්සාසි. ඒක පිළිගත්තේ නෑ ඒක. විශේෂ පිළිගත්තේ නෑ. එතකොට රබීන්ද්‍රනාත් ටාගෝර්ට දුන්න මේ නයිට් වාදය නයිට් නාමය හරියට කතා කළොත් අපි කියනවා සර් රබීන්ද්‍රනාත් ටාගෝර් කියලා. ටාගෝර් එක ආපහු ගිහිල්ලා දුන්නා අර අමෘත්සර් වල ජනඝාතනයෙන් පස්සේ ගිහිල්ලා දුන්නා මේ ආපහු. ඒද ලේඛකයෝ ලේඛක දේශපාලනයක් තියෙනවා. ඒක කරන්නත් ඕන. හැබැයි ලේඛකයෝ මේ අපි ලේඛකයෝ දිහා බලන අපි ඒ තැන්වල දාලා ඒක ලේබල් ගහන එක ලේඛකයන්ට තහනයක් අපට තහනයක් සමාජයට තහනයක්. ඔව් දැන් ඇත්තටම මේ ඒකම ලේඛකයන් එසේ නොවී ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. වඩාත් හොඳයි. වඩාත් හොඳයි. ලේඛකයන් ඒ ස්ථානවල දැන් ඔබතුමන් ඒකනේ මම කිව්වේ දැන් අර මේ සොල්සන් කියන්නේ ආණ්ඩුව සලකන්නේ අල්ප ලේඛකයන්ට. ඔව්. බරපතලයි සලකන්නේ නැහැ. ඒගොල්ලෝ පැත්තකින් තියලා ඉන්නවා. ඒක තේරෙන්නේ කියලා අර මේ ජනතාවගේ කිව්වා ගලකොෆ්ට. ඇත්තටම දැන් ඔබතුමන්ම කිව්වා මේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ අදහස් යම් තැනකට තව දෙයක් කියන්න මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාට දුන්නා එතුමාට දුන්නා MB පදවියක් දුන්නානේ. එතුමා ගෙදරේ කියාපු නිසා යන්තම් ගිහලා බාරගත්තා. රජන ලංකාවට ආපු වෙලාවේ මේ රජන මුලින්ම ආපු අවස්ථාවේදී එතුමා ඒක බාරගත්තා. හැබැයි කිසි තැනක MB එක ලිව්වේ නැහැ. දැන් අපි කවුරුවත් දන්නේ නැහැ MB එකක් තිබුණාද කියලා. එතුමාට MB එකක් දීලා තිබුණා. කියන්නේ ඉතින් මේ MB එක member of British Empire. ඒක බාර අරගෙන පැත්තකින් තිබ්බා. හැබැයි කිසිසේත් පාවිච්චි කළේ නැහැ. එතුමා මම හිතන්නේ විශාල ලැජ්ජාවකින් හිටියේ. ඒක ගන්න විපගල. ඔව් දැන් අතරම දැන් එහෙම මේ දේශපාලනය කියන කාරණය ඕන කෙනෙකුට අදාළයි. දැන් අපි 4 දෙනාටම පෞද්ගලිකව දේශපාලනයක් තියෙනවා. අපි හැමෝටම. ඒ වගේම රටේ ජීවත් වෙන හැම කෙනාටම දේශපාලනයක් තියෙනවා. ඔහු සාහිත්‍ය නියැලෙන්නෙක් නම් මේ සාහිත්‍ය ප්‍රකාශන හරහා ඇතැම් විට Tamanගේ මතය සමාජගත වන්නට පුළුවන්. එහෙම ඉඩක් තිබෙනවා. දැන් කලාව අධ්‍යාත්මික දිවියේ කොටසක් කියලා ඔබතුමන්ගේ අදහසේදී ඔබතුමන් කිව්වා. ඒ වගේම එය බලවත් යාන්ත්‍රණයක්. එතකොට අධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ හරිම සංකීර්ණ චලනයක්. දැන් දේශපාලනයෙන් වියුක්ත කලාවක් අපි තියමුකෝ. දැන් එහෙම දේශපාලනයෙන් වියුක්ත කලාවක් තියෙන තැන එහෙම නැත්නම් අපි හිතමු කෘතියක් දේශපාලනයෙන් වියුක්ත කෘතියක් නිර්මාණය කරා කියලා හිතන්න. මේ කෘතිය ව්‍යාජයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ හැම තැනකම හැම දෙයකම දේශපාලනේ තියෙනවා නේද? පැහැදිලිව. ප්‍රශ්න තියෙන දැන් අපි අධ්‍යාත්මිකත්වය කියන එක හෝ ආත්මීයත්වය අධ්‍යාත්මිකත්වය ලෝක ධර්මතාවයන් කියන එකයි දේශපාලනය කියන එක අතර ඇත්තටම චීන මහා ප්‍රාකාරයක් ඉදි කරලා තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ මේක මේවත් එක බිස්නස් බවට පත් වෙලානේ.
හරි අද අධ්‍යාත්මික කිව්වහම එක්තරා තවත් වංචාක එක්කෝ ආත්ම වංචාවක් කරනවා අධ්‍යාත්මික කියලවරලා ඒ අදහස් එක්ක ඒ භාවිතාවන්න එක්ක ඉන්න එක්කෝ තමන්ගේ ජීවිතය කොතන හරි මේ හිඩසක් එක්ක එහෙම නැත්තම් මේ බිස්නස් එකක් බවට පත් කරගෙන තියෙනවා. නමුත් දේශපාලනය අධ්‍යාත්මිකත්වය මෙව්වා මේ වෙනම කොටස් හැටියට කඩන්න පුළුවන් එව්වා නෙමෙයි. මේ සමස්ත මිනිසා කියන්නේ පරිපූර්ණ එක මේ ප්‍රපංචයක් නම් මිනිස් ජීවිතය කියන්නේ එහෙම මේ සියල්ලේ සමவாய සම්බන්ධයක් තියෙන ගමන් දේශපාලනය අධ්‍යාත්මිකත්වය මේ කිසිවක් වෙන් කරන්නට බෑ. දේශපාලනය අධ්‍යාත්මිකත්වය මම කියන්නේ වාණිජ්‍ය වෙළඳාම මේ කිසිවක් එහෙම වෙන් කරන්නට බෑ. ඒවා අපි වෙන් කරගන්න පුළුවන් අපි රස්සා කරද්දී අපි බිස්නස් එකක් කරද්දී අපි කරන පාර්ට් එක මොකද්ද? මොකද මේ ඔක්කොම කාටවත් කරන්න බෑනේ. හැබැයි ඒ සියල්ල කලේ නැතත් අපේ ජීවිතය තුළ ඒ සියල්ල තියෙනවා. ඉතින් මූලිකම දේ වෙන්නේ දේශපාලනය තුළ ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් තියෙනවනේ. ඒක සමහර වෙලාවට දේශපාලනය කරන මිනිහට අහුවෙන්නේ නැහැ. දැන් අපි හිතමු බුදුන් වහන්සේ සිටුවරුන්ට සිටුවරු කියන වෙලෙන්දෝ මේගොල්ලන්ට කොහොමද හොඳින් වෙළඳාම් කරන්න කියලා කිව්වා. මොකද වෙළඳාමෙන් තොරව මනුෂ්‍ය සමාජය පවතින්න බෑ. සංස්කෘතික ගෝත්‍ර අවධියක ස්වභාව ධර්මයේ සහජාශයන් එක්ක ඊට මෙහාට ආවනම් බාණ්ඩ හොමාරු කරන තැනට ආවනම් එතන සිට වෙළඳාම පටන් ගන්නවා. ඒක මොන සමාජ ක්‍රම ආවත් එකෙන් ගැලවෙන්න බෑ. එතකොට ඒක තුල කොහොමද මනුෂ්‍යත්වය ජීවිතයේ ධර්මතාවය මේ දේවල් විනාශ කරගන්න නැතුව ඒව ඕනේ ජීවිතයට සපෝට් කරන්නනේ මනුෂ්‍යත්වයට සපෝට් කරන්න. එහෙම ඒ සපෝට් කරන්න තියෙන එකම විනාශයක් බවට පත් වෙනකොට තමන්ගේ ජීවිතයි තව මිනිස්සුන්ගේ ජීවිතයි දැන් මේ වෙලා තියෙන මේ කර්මාන්ත වෙළඳාම දේශපාලනය සියල්ල මනුෂ්‍යත්වයට ජීවිතයට එරෙහිව තියෙන දේවල් බවට පත් වෙලා තියෙනවා. දැන් කලාකරුවෙක් නැත්නම් සාහිත්‍යකරුවෙක් දකින්නේ මේ තියෙන ගැටලුව ජීවිතයට මිනිස්කමට ආදරයට මේ සනාතනික ධර්මතාවයන්ට කොහොමද දේශපාලනය හතුරු වෙන්නේ? මේ සමාජ ආර්ථික කොන්දේසි කොහොමද හතුරු වෙන්නේ? එතෙන්දී ඇත්තටම කලාකරුවා හෝ සාහිත්‍යකරුවා ඉන්නේ ඇත්තටම තමන්ගේ කාලයට ඉදිරියෙන් අපි කලාව සර්වකාලීනයි කියලා වරලා කියන්නේ එතනින්. ඒකට සාර්වත්‍රිකයි කියන්නේ එතනින්. හරි සර්වබහුමිකයි කියන්නේ එතනින්. තමන්ගේ දේශය ඉක්මවා කාලය ඉක්මවා ඉන්නේ. හැබැයි දේශය ඉක්මවා කාලය ඉක්මවා ඉන්නවා කියන එකෙන් අර ඔබ කිව්වා වගේම තමන්ගේ පොළව දැනෙන්නේ නැහැයි කියන එක නෙවෙයි. හැබැයි තමන්ගේ පොළව දැනෙන එක සම්ප්‍රේෂණය කරන්න පුළුවන්ද කියන එක ඒක තව සංකීර්ණ කාරණා එක්ක රඳාපවතින එකක්. මොකද සමහර කලාකරුවෝ ඉන්න පුළුවන් එයාගේ දෘෂ්ටිය බොහොම අහසට ගිය එකක් වෙන්නට පුළුවන්. හරි සමහරට උකුසු හැකින් බලන වෙන්න පුළුවන් මෙතන වැලි කැටයක්. නමුත් ඒකට කියන්නේ ඒ යුගයේ ගොඩනැගිලා තියෙන සාහිත්‍ය සංවාදය ඒ සම්ප්‍රදායවල ඒවා නුහුරු වෙන්න පුළුවන්. එහෙම ඒවා තියෙනවා. එහෙම ලේඛකයෝ අවුරුදු 100ක් විතර ගිහිල්ලා අගේමට ළඟ ජෝන් ඩන් වගේ කවියෙක් අවුරුදු 400ක් යනවා ජෝන් ඩන් කියලා කවියෙක් හිටියා කියලා හොයාගන්න. නමුත් ඒ යුගයේ සමීප මිතුරෝ ටිකක් විතරයි දන්නේ. හරි. දැන් එවැනි අවස්ථා තියෙනවා. දැන් සයිමන් නවගත්ත එකම මං හිතන්නේ ලංකාවේ ප්‍රකට උදාහරණයක්. ඔහුගේ කෘතීන් කියන්නේ එක්තරා සීමිත පාඨක සමාජයක් තුළ අධිනිශ්චය වුණාට ඔහුගේ කෘතීන් වල එන ධර්මතාවයන් දාර්ශනිකව විධාරණය කරන එක ඇත්තම සිද්ධ වුණේ නැහැ. එහෙම ලේඛකයෝ ඉන්නවා. ඊළඟට ලේඛකයන්ගේ ජීවිත වෙනස් වෙනවා. දැන් මිත්‍ර ජයසිරි කිව්වා තැන මම නැහැ. ලේඛකෙක්ගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඔහුගේ ශානරයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ සියල්ල ඇත්ත. නමුත් මං හිතන්නේ ලේඛකයෝ හෝ කලාකරුවෝ පාපොච්චාරණය කරනම් ඉන්න ඕනේ නැහැ. හරි මම මෙතන කඩේ ගියා මම මේ වැරදි අදහසක හිටියේ. එහෙම පාපොච්චාරණය කරන්න ඕනේ නැහැ. හරි ඒක නිවැරදි කිරීම ඔහුගේ භාවිතාව තුළම සිදුවේවි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට අපේ ළමා කාලේ කරපු වැරදි අපේ ජීවිතෙන් අයින් කරන්න පුළුවන්ද? හරි ළමා කාලය හෝ අතීතයේ අපි ඒවා අපේ ජීවිතය තුළ තියෙන අපි ඒකට තැවිය යුතු නැහැ. හරි කියන්නේ අපිට අපේ ජීවිතේ වහන්න ඕනේ අතීතයක් වහන්න ඕනේ. මේ
ප්‍රශ්න තියෙන්නේ මේ ලේඛකයෝ පාපොච්චාරණය කරලා එව්වා වහලා ඊළඟට තවත් එව්වත් එක කඩේ ගිහිල්ලා එහෙම නැත්නම් තව දෘෂ්ටිවාදවල ගොදුරු වෙලා ලේඛකෙක්ගේ හෝ ඕන කෙනෙක්ගේ දෘෂ්ටිවාදයන් වෙනස් වෙන්න පුළුවන් කලකින් කලට. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ දෘෂ්ටිවාදයන් වල ගොදුරු බවට පත් වෙන එක. මේ අපිට පාර්ශීයතාවයක් පක්ෂපාතීත්වයක් තියෙන්න පුළුවන්. දැන් ලේඛකේ සර්වකාලීනත්වය කියලා ඉවරලා තමගේ කාලීන දේවල් එක්ක නාඩි දැනෙන එක ඒ දේවල් මේ වල වයිබ්‍රේෂන් එක ගනුදෙනු කරන එක සිද්ධ විය යුතුයි. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ දේවල් වලට ග්‍රස්තික වෙන එක. ඒවා තනිකර ගොදුරු බවට ලේඛකයම කලාකාරවම ගොදුරු බවට පත්වලා තමන් හිටපු දැන් අපේ ජීවිත ඇතුලේ පවා එහෙම යුග තියෙනවා. යම් දේශපාලන මතවාද එක්ක යම් දාර්ශනික මතවාද ඒවා ඇත්තටම අපි තේරෙනවා ග්‍රස්තිකයි කියලා. හැබැයි අපි ඒව තුල යම් ආකාරයක දෙයක් අරගෙන ආවද එදා ඒ දෘෂ්ටිවාදී සීමාවල් ඇතුලේ ඒ කෝල් බිඳගෙන අපි ආවද ඒ එනකොට අපිට ගේන්න දෙයක් තිබුණද එදායි. නැත්තම් අන්තිමට අපි කරගහගෙන ගිහිල්ලා තියෙන ඒ යුගයේ තිබිච්ච මොකක් හරි දෘෂ්ටිවාදී මලකඳක් විතරද? ඒකෙන් එහාට අපි අදටත් දෙයක් අරගෙන ඇවිල්ලා නම් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම මේ ඛණ්ඩණය වෙච්ච යුග තියෙනවා. අර යුගයේ මේ යුගයේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි කියන්නේ තක්කලි බෝල්ට් යනයි කියලා. ලංකාවේ මහා ප්‍රඥා ලේඛකකින්ගේ ඒ ප්‍රශ්න තියෙනවා ඇත්තටම. දැන් ඇත්තටම මේ ගුණදාස වරසේක සම්බන්ධයෙන් ගත්තොත් මම ඉන්නේ ඔහු වික්‍රමසිංහ විසින් ඔහුට විරුද්ධව සහ පේරාදෙණිය සාහිත්‍යයට විරුද්ධව සරච්චන්ද්‍රට විරුද්ධව ගොඩනගන ලද දෘෂ්ටිවාදයේ ඔහුම ගොදුරක් බවට පත් වෙනවා. හරි? ඒ ගොදුරක් බවට පත් වෙලා ඒකෙන් ගැලවෙනවා කියලා කියන්නේ තවත් ගොදුරක් බවට පත් වෙනවා. තවත් එක්තරා යුගයක විශේෂයෙන් මේ නූතන මේ ධනේශ්වරයෙන් මේ කාර්තුවේ ලෝක පරිමාණව ජාතිකවාදය කියන්නේ එක්තරා ට්‍රෝජන් අස්වැයක් හැටියට වෙළඳ ප්‍රාග්ධනය කොල්ලකාරී ධනවාදයේ වෙළඳ ප්‍රාග්ධනය අද ලෝකයම ආක්‍රමණය කරන්නේ ජාතිකවාදයේ ට්‍රෝජන් අස්වැය හරහා. මේකේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ ගොදුරු වෙද්දී තියෙන ගැටලු තියෙනවා. මොකද ඒවා තීරණය කරයි අනාගතය විසින් මම හිතන්නේ අපි මම කරනවට වැඩි අනාගතයේදී අපි චලනයන් කොහොමද කියලා බලමු. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ලේඛකයෙක් කලාකරුවෙක් තමයි යුගයේ ප්‍රවණතාවල් හඳුනාගත යුතුයි. ඒක තමන්ගේ ආස්ථානයක් ගත යුතුයි. ඒ සියල්ල ඇත්ත. හැබැයි ඒ ගොදුරු බවට පත් විය යුතු නැහැ. තමන් ඉන්න සමාජයේ තියෙන ඒ මොහොතේ ඊළඟට සමාජයේ එතනින් එහාට පිම්මක් පනින එක ඒ පිම්මෙත් ගොදුරු බවට පත් විය යුතු නැහැ. මං කියන්නේ දේශපාලකයෙක් පවා එහෙමයි. දේශපාලකයෙක් කියන්නේ තමන්ගේ යුගයට ඉස්සරහින් හිතන්න පුළුවන් මිනිසුන් විය යුතුයි. ලෝකේ වෙනස් කරපු දේශපාලකයෝ කියන්නේ එහෙමයි. හරි. නමුත් ඛේදවාචකය අපිට එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවාද කියන එක. එතෙන්දී කලාකරුවාගේ සහ සාහිත්‍යකරුවාගේ භූමිකාව වැදගත්. අද වෙලා තියෙන්නේ ප්‍රශ්න තියෙන දේශපාලකයාට වැඩිය අපේ පාඨකයා පිළිබඳව පාඨකයා කියන්නේ පරිභෝජකයෙක් බවට පත් වෙලා. හරි. අද ඇත්තටම රටේ ජනතාවක් ඉන්නකොට ජනතාව වෙනුවට තියෙන්නේ බඩු මිලදී ගන්නෝ ටිකක්. සහ මාධ්‍ය පරිභෝජනය කරන ටිකක්. මේ ඇඩ්වර්ටයිසින් වල ගොදුරු ටිකක්. දැන් මේ ප්‍රශ්නය සාහිත්‍ය කලාව තුලත් සිද්ධ වෙමින් යනවා. ඉතින් මං හිතන්නේ ඒක මැද්දේ ලේඛකෙක් කලාකරුවෙක් කෙලින් ඉන්නවා කියලා ලේසි කෙලියක් නෙවෙයි. හරි අනන්ත දුක් විඳින්න සිද්ධ වෙනවා. අනන්ත දුෂ්කර ක්‍රියාවලට මුහුණ දෙන්න වෙනවා. මං හිතන්නේ තව අවුරුදු 4-5ක් යනකොට අපිට අඳුරා ගන්න පුළුවන් වෙයි කී දෙනෙක්ද ඉතුරු වෙලා ඉන්නේ කියන එක. හොඳයි. දැන් කොහොම වුණත් අපි සාමාන්‍යයෙන් දන්නවනේ මේ ඕනම ප්‍රශ්නයකට විසඳුම තව ප්‍රශ්නයකින් හෙව්වයින් පස්සේ ඒ ප්‍රශ්නය ඇතුලේ හම්බ වෙනවා අලුත් ප්‍රශ්නයක බිත්තර. එතකොට ඒ බිත්තරය ලොකු වෙලා එය මගින් ඇති කරන ඊළඟ ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයකින් උත්තර හෙව්වොත් තවත් බිත්තර ටිකක් හම්බ වෙනවා. ඒ නිසා අර මුලම හොයාගෙන මුලට වෙදකම් කරන්නේ නැතුව ප්‍රශ්නවලට ඒ කාලයට ගැලපෙන විසඳුම් හොයාගන්න ගියන් පස්සේ සමහරවිට ප්‍රශ්න පිට ප්‍රශ්න සාහිත්‍යකරුවාටත් මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ අපි කතා කරමින් ඉන්න මාතෘකාව සාහිත්‍ය සහ දේශපාලනය. අපි විරාමයකට යනවා. මේ අවසරයෙන් විරාමයකට ගිහින් නැවිත් අපි අවසන් වටේදී සාකච්ඡා කරනවා සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව දෙවිසැරි ප්‍රේමයේදී.
අපි අද සාකච්ඡා කරන්නේ ලිවිසරි ප්‍රේමේදී සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව ආචාර්ය W. අබේසිංහයන්, KK සමන් කුමාර මහතා සහ ජයසිරි අලවත්ත මහතා එක්ක අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නේ. ජයසිරි අලවත්ත මහත්මයා වෙත මා යොමු වෙනවා. දැන් මාක්ස්වාදී විචාරකයන්ට අනුව කලාව සහ සාහිත්‍ය කියලා කියන්නේ පන්ති සමාජයට ප්‍රබල ආලෝක ධාරාවන් එකතු කරන්නා වූ ආලෝක ධාරාවන් එල්ල කරන්නා වූ පුද්ගලයා, ඒ වගේම ඒ පුද්ගලයා විසින් තවත් පරම්පරාවක් ඥානනය කරන්න ව්‍යාපාරයක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ කතාව ඔස්සේ ගත්තයින් පස්සේ සාහිත්‍යකරුවා දල්වන එළිය ඔස්සේ තවත් පිරිසක් ගමන් කරනවා. ඒ එළිය ඔස්සේ ඒ එළිය පහන් තාරකාවක් කරගනිමින් පිරිසක් ගමන් කරනවා. ඒතකොට සාහිත්‍යකරුවාගේ වගකීම කෙබඳු විය යුතුද සමාජයක් පෝෂණය කරනකොට? සාහිත්‍යකරුවාගේ වගකීම කියන එකත් බලනකොට එක් පුද්ගලයාට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි මනුස්ස ජීවීන් කොටාසයක් විදිහට අපි සමස්තය ගන්න ඕනනේ. සමස්තය ගන්න ඕනේ කියන්නේ මිනිස්සුයෙකුට නිදහසේ ජීවත් වීම. මිනිස්සුයෙකුට නිදහසේ කතා බහ කිරීම. මිනිස්සුයෙකුට නිදහසේ රැකියාවක් කිරීම. මේ සියලු දේවල් පොදුයින් හැමෝටම. මෙන්න මේ පොදු ධර්මතාවයට කොහොමද සාහිත්‍ය ඔස්සේ ගමන් කරන්නේ? එහෙම ගමන් කරනකොට ඒ පොදු ධර්මතාවය ඔස්සේ ගමන් කරන්න සාහිත්‍යකරුවාට එහෙම නැත්නම් ලේඛකයාට ලේඛිකාවට ඉඩකඩ සම්පූර්ණයෙන් විවර වෙනවද කියන ප්‍රශ්නයක් එනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තහම අපි දන්නවා ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍ය රුසියාව, සෝවියට් දේශය. හැබැයි සෝවියට් දේශයේ උනත් ඔය කියන නිදහස තිබුණාද ලේඛකයන්ට, ලේඛිකාවන්ට? දැන් අපි දන්නවා අපි අදටත් බොහොම ආසාවෙන් ආදරයෙන් කියවනවා දොස්තෝස්කි. දොස්තෝස්කිව සයිබීරියාවට පිටුවහල් කරන්නේ. අපි දන්නවා බොරිස් පැස්ටර්නක්. බොරිස් පැස්ටර්නක් කියන්නේ දක්ෂ ලේඛකයෙක්. හැබැයි ඔහුට මොකද්ද සිද්ධ වෙන්නේ? ඔහුටත් අනිවාර්යයෙන්ම තහනමට ලක් වෙන්න සිද්ධ වුණා. දැන් එතනදී ඇත්තටම එහෙම බොස්ට ඔහු උත්සාහ කරේ මිනිසුන්ට නරකක් කරන්නද? බුද්ධිය ගත්තාම මිනිසුන්ට නරකක් කරන්න නේ පැස්ටර්නෙක් උත්සාහ කරේ. පැස්ටර්නෙක් උත්සාහ කරේ තමන් දැකපු දේ, තමන් අද්දුටු දේ යථාර්ථය මිනිසුන්ට අවබෝධ කරන්න දෙන්න. නමුත් ඒකට සිද්ධ වුණේ මොකද්ද? ඒ යථාර්ථය අවබෝධ කර දීමේදී පවතින දේශපාලන ක්‍රමයේ නරුමතාවය, ඒකේ තියෙන විගලිත භාවය ඉස්සරහට එන එක. ඒක නවත්තන්න තමයි අර තහනම දාන්නේ. මෙන්න මේ අවස්ථාව වෙනකොට අර ඔබ කියන විදිහට සාහිත්‍යකරුවාට අවංකවම සමාජ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ එනවා. එහෙම කටයුතු කරන්න බැරි වෙනකොට බොහෝ සාහිත්‍යකරුවෝ, කලාකරුවෝ උත්සාහ කරනවා මට වැඩක් නෑ සාහිත්‍ය ප්‍රගමනය, මම වෙන්නේ මේ යන ගමනත් එක්ක යනවා කියලා යන්න සිද්ධ වෙනවා. දැන් අපි සාහිත්‍ය පැත්තෙන් අත්හැරලා අපි ගත්තොත් එහෙම ලංකාවේ අනිත් කලා නිර්මාණ පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා සමහර චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපට තහනම් කෙරෙනවා. ඒ තහනම් කෙරෙන්නේ හුදෙක් පුද්ගලික අරමුණු උදෙසා. අපි නම් වශයෙන් කියන්න ඕනේ ඒ එක්තරා චිත්‍රපටයක් තහනම් වෙන්නේ එක්තරා නාට්‍ය නිෂ්පාදකයෙකුගේ පුද්ගලික අත්දැකීමක් ඒ චිත්‍රපටයේ අන්තර්ගත වෙන නිසා. හැබැයි චිත්‍රපට අධ්‍යක්ෂකවරයා දන්නේ නැතුව ඇති ඒක අර නාට්‍යකරුවාගේ හෝ කාගේ හෝ පුද්ගලික අත්දැකීමක් කියලා. හැබැයි ඔහු තමයි ඒ චිත්‍රපටය තහනම් කරන්න, ඒ චිත්‍රපටයට වාරණ ගේන්න සියලු කටයුතු සම්පාදනය කරන්න පිටිපස්ස ඉඳගෙන. එතකොට නමුත් චිත්‍රපටිය බලලා අපි කියන්නේ නිපුණ ප්‍රේක්ෂකයෙක් අර චිත්‍රපටයට එරෙහිව කටයුතු කරපු පුද්ගලයාගේ පාර්ශවයේද ඉන්නේ නැහැ. ඒ වගේ චිත්‍රපටයක් බැලුවහම අපේ ඥානනය වර්ධනය වෙනවා. හැබැයි අර පුද්ගලයාගේ පුද්ගලික අත්දැකීමක් තිබෙන නිසා ඔහුගේ පුද්ගලිකත්වය මතම එම චිත්‍රපටය තහනමට ලක් වෙනවා. යම් යම් සාහිත්‍ය කෘති ගත්තත් එහෙමයි. දැන් අපි දන්නවා මෙතුමා එවැනි සෑහෙන කටයුතු කරා මංජුල වෙඩිවර්ධනගේ මේරිනම් වූ මාරියක් කෘතිය නේ මිරෙන්න මුරය. දැන් ඒ කෘතිය අපි කියවුවහම මම දන්නම් අපිට නම් ඒකේ මේ නරකක් දකින්න තිබුණේ නෑ. ඒ කෘතිය ඇතුලේ අපේ ඥානනය වර්ධනය වීමක් තමයි තිබුණේ.
හැබැයි තවත් කොට්ටාසයකට ඒක පොඩි ගැටලුවක් පොඩි මදිකමක් වගේ එකක් එනවා. එතකොට ඒක තහනමට ලක් වෙනවා. එහෙමනම් අපි ලේඛකයෝ හැටියට එහෙම නැත්නම් සාහිත්‍යකරුවෝ හැටියට ඔවුන් කොහොමද නිවැරදි මාර්ගය තෝරාගන්නේ? ඔවුන්ට නිවැරදි මාර්ගය තෝරා ගන්න නම් සිද්ධ වෙන්නේ පවතින ක්‍රමයට අනුගත වීම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි පවතින ක්‍රමයට අනුගත වුණාට පස්සේ සමස්ත රටේ ජනතාවට මම පාඨක ප්‍රජාවට මොකක්ද වෙන්නේ කියන ගැටලුව බලපානවා. මෙන්න මේ දෙක අතර දෝලණය වෙමින් තමයි සාහිත්‍යකරුවා ගමන් කරන්න ඕනේ. දැන් අපි දන්නවා සමන් කුමාර මහත්මයාටත් බරපතල අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. එක්තරා යුගයක ඔහුගේ කකුල් කඩලා එක තැනක තියන්න යම් ඒ කියන්නේ මම ඒකට කියන්නේ මේ තලේබාන් වගේ පිරිස් උත්සාහ කරා. හැබැයි කාලයක් යද්දී යම් සංශෝධන මත එහෙම නැත්නම් උන්ගේ දිනුවත් මත ඒක අත්හරිනවා. දැන් එතකොට හැබැයි ඔහුගේ ස්ථාවරය වෙනස් කරගෙන තිබුණේ නැහැ නේ. ඔහුගේ ස්ථාවරය වෙනස් කරන්නේ ඔහු පවතින ක්‍රමයට අනුගත වුණේ නැහැ. හරි? ඒක හැමෝටම කරන්නත් බෑ. ඉතින් ඒක නිසා මම හිතන්නේ බොහෝ ලේඛක ලේඛිකාවන්ට සිද්ධ වෙනවා මධ්‍යස්ථව ගමන් කරන්න. මධ්‍යස්ථව ගමන් කිරීමේදී මම හිතන්නේ පාඨක ප්‍රජාවට මහා ලොකු දැනුමක් එහෙම නැත්නම් මහා ලොකු වර්ධනයක් වුන්ට අත්කපත් කරගන්න බෑ. නමුත් මේ පවතින දේශපාලන ක්‍රමය ඇතුලේ Tamanට පවතින එහෙම කරන්න සිද්ධ වෙනවා. දැන් අපි මහාන් රාජ් බණ්ඩවල ගත්තොත් එහෙම ඔහුගේ ලේඛන ශෛලිය ඉතාම වෙනස්. ඔහුගේ ලේඛන සම්බන්ධිනුත් යම් යම් ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔහුගේ යම් තැන් පොඩි වංගු දාගෙන ඔහු ගමන් කරනවා. මම කියන්නේ අර මධ්‍යස්ථ තැන යන්නේ නැතුව පුළුවන් නම් ලේඛක ලේඛිකාවට වංගු දාන්න. ඒ වංගු දැමීම තුළ පුළුවන් දෙපාර්ශ්වයෙන් බේරගෙන යන්න. ඒක තමයි මම හිතන්නේ ලේඛකයෝ සහ ලේඛිකාව කරන්නේ. ඔව් ඇත්තටම මේ දැන් අපි ගත්තොත් අර තහනම කියන එක වාරණය කියලා කියන එක ලේඛකයාට කොහොමද බලපාන්නේ? දැන් ආචාර්ය අබේසිංහයන්ම අරක් පැවසුවා මේ යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරුවෝ ලියපු කෘතිය දැන් කාලෙකදී එය තහනම් කරන්න හිතනකොට තවත් කාලයකදී හිතනවා ඒක නෑ තහනමට ලක් කරන්න ඕනේ නෑ කියලා. දැන් මේ තහනම කියලා කියන එක අපි කොහොමද බාර ගන්න ඕනේ? මම යක්කඩුවේ කතා කියපු හිතනවා කියන්න. දැන් යක්කඩුවේ මේ නායක හාමුදුරුවෝ මේ කලින්ම වණ කතා ලිව්වනේ. මේ වණ කතා ලිව්වේ මේ පංචතන්ත්‍රය ආශ්‍රය කරගෙන. හාමුදුරුවෝ ඉතින් ගැලපෙන මේ භාෂාවකින් අමුතු භාෂාවකින් ලස්සන ලිව්වා. හැබැයි නායක හාමුදුරුවෝ සම්පූර්ණ ඉවර කළේ නෑ. කොටස් දෙකක් විතරයි කළේ. පොත් පහක් තියෙනවානේ මේ පංචතන්ත්‍රේ. මේ මිතුරන්ගේ අගේ සහ මිතුරන් කෙටවීම මේ දෙක තමයි කළේ. ඉතින් මේ පොත ඒ කාලේ මේ මම හිතන්නේ 50 ඉස්සර වෙලා පාසල් පොතක් හැටියට නිර්දේශ කරලා තිබුණා. නෑ නිර්දේශ කරලා තිබිලා මේ කවිය නිසා මේ තහනම් කළා. කවිය මේකයි. හාමුදුරන්ගේ පොතේ තියෙන කවිය මේ මිතුරන්ගේ කෙටවීම මම හිතන්නේ මිතුරන්ගේ අගේ පොතේ තියෙන්නේ අපායට යන්න ඕනෑ නම් නුඹට කරපන් මහ ඇමතිකම එක දවසකට නැත්නම් පන්සලක දේවාලයක සිට අධිපතිකම කරපන් 3 දවසකට. මේක මහ ඇමති කියලා කියන්නේ පළාත් සභාවේ මහ ඇමති නෙවෙයි අගමැතිනේ. ඒ කාලේ පළාත් සභාව තිබුණෙත් නැහැ. ඒ හින්දා මේක මේ අපහාසාත්මක දෙයක් කියලා ඊට පස්සේ මේක තහනම් කරලා මේ පස්සේ ඉරත්න මහත්තයා තමයි ඒ කාලේ මේ මම හිතන්නේ මේ බාස්කොප් සාරිස්ලා මේ පොත් ප්‍රකාශ කරන්නේ. ඒ ඇවිල්ලා හාමුදුරන්ට කියලා දෙනවා මේ නායකයන් මේ වැඩක් මේක තහනම් කළා කළේ මෙහෙමයි කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කියලා තුන එහෙනම් මේක තහනම් කරන්න ඕනේ මම පොත නෙවෙයි. තහනම් කරනවා විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රය. මොකද විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රයේ තියෙනවා මේ කතාවම. නරකාය මතිස්තේ චේත් පෞරෝහිත්‍යං සමාචර වර්ෂන් යාවත් කිමන්නේන මට චින්තාම් දිනත්‍ර. ඒකේ තියෙන්නේ මෙහෙමයි මේ නරකායට යන්න ඕන නම් පුරෝහිතකම කරන්න හැබැයි අවුරුද්දක්. එතකොට එතකොට අවුරුද්දක් කියලා කිව්වේ. ඉතින් ඒ හින්දා කරන්න තියෙන එක වෙනස්. හැබැයි ඉතින් මම පොඩි වෙනසක් කළා. මොකද මම මේක අවුරුද්දක් කියන එක දවසක් කියලා. ඒ කියලා ඒක ලියලා දීලා තියෙනවා කොහොම හරි. ඊට පස්සේ ඔන්න ආණ්ඩුව වෙනස් වෙලා ගාල්ලේ විජයානන්ද දහනායක මේ අධ්‍යාපන ඇමති වුණා. මේ කතාව නායක හාමුදුරුවෝ කියනවා මේ මගේ මේ පොතකුත් මේ තහනම් කරලා තියෙනවනේ.
දානයකදී කොහොමද දේශපාලකයන්නේ පත්‍රකාරයෙක් ඉන්නේ නැතිව උත්හානම් දැන් ඉවරයි කියලා පත්‍රකාර ප්‍රකාශපත් කළා. ඊට පස්සේ පොත් දෙකම ආණ්ඩු පොත්වල පත් කළා. මේ ළමයින්ගේ ප්‍රකාශන මේ පාවිච්චි කළ යුතු පොත් ඇටියට පත් කළා. ඉතින් ඇත්තටම දැන් ඔය ඕක තමයි වාරණය. ඉතින් මේ වාරණේ මහා මෝඩ වාරණයක්නේ. ඉතින් වාරණ සේරම මෝඩයි තමයි. ඉතින් ඇත්තටම මේ වාරණය කියන එක ආණ්ඩුවකට කොහොමවත් හිතවත් නැහැ. ඒකෙන් වාරණය කරනවා කියන එකෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක ඊටම හොඳ උදාහරණයක්. ඉතින් මේ මොකද විශ්වසර්මන්ගේ මේ පංචතන්ත්‍රය ඒක විශේෂත්වය තමයි ඒක රජ්ජුරුවන්ගේ හිටිය මෝඩ පුතු තුන් දෙනෙක් උගන්වන්නම බෑ. විශ්වසර්මන්ට පාර කළා මේ මහජන තුන් දෙනාට නීතිය උගන්වන්න. කොහෙද නීතිය උගන්වන්න? ඒ නීතිය උගන්වන්න තමයි විශ්වසර්මන් පංචතන්ත්‍රය කියලා කියන්නේ. රජ්ජුරුවන්ගේ මෝඩ පුතු තුන් දෙනාට නීතිය උගන්වන්න. ඒ පොත තමයි පංචතන්ත්‍රය වශයෙන් ප්‍රකාශපත් වෙලා දැන් ඉතින් ලෝක පූජිත මහා මේ ශ්‍රේෂ්ඨ කෘතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කියන්නේ හැදුවේ මේ අලුත් මහත්තයා කියාපු කතාවෙන් බොහොම අපූර්ව කතන්දරයක් කිව්වා. ඔන්න මේ දොස්තෝස්කිට සයිබීරියාට යන්න ඕන. ඊට පස්සේ පාස්ටර්ලන්ගේ පොත තහනම් කළා. මෙතන හරි අපූර්වයි මේ රාජ්‍යය ලේඛකයන් විශිෂ්ට ලේඛකයන් දිහා බලන ආකාරය පිළිබඳ හොඳ උදාහරණයක්. දොස්තෝස්කි සයිබීරියාවට ඇදී කවුද? සාර්ගේ කාලේ. සාර්ගේ කාලේ. කොටිම කියනවා දොස්තෝස්කිට මේ දැන් වෙඩි තියනවා කියලා වෙඩිල්ල පත්තු කරන් තියාගෙන ඉන්නකොට තමයි දූතය ඇවිල්ලා කිව්වේ මේක තහනම් වෙනස් කළා මේ සයිබීරියට අරනවා කියලා. නැත්තම් දොස්තෝස් කෙනෙක් අපරාධය සාදවලුවම කර්මසූත්‍රයේ අපිට මේ කියවන්න හම්බෙන්නේ. ඒ සාර්ගේ පාලනය විශිෂ්ට ලේඛකයෙකුට සලකපු හැටි. ඊට පස්සේ ඒක නැති කළා මේ කොමියුනිස්ට් මේ පාලනය ආවේ. ඒකෙන් පාස්ටර්නකට ගලේ මේ ડોક્ટર ශිවාගෝ මේක ගත්තයි කිය මේක ලැබුණ නොබෙතියාගේ විරුද්ධව කටයුතු කළා. ඒකම ඊට පස්සේ මේ අනිත් අයට උනේ දැන් මේ සොල්සෙන්තුනේ ඒකයි. ඉතින් ඒ නිසා රාජ්‍යයේ ඒක සාර්ගේ රාජ්‍ය වෙන්න පුළුවන් කොමියුනිස්ට් රාජ්‍ය වෙන්න පුළුවන්. ලේඛක විශිෂ්ට නම් අන්න මේ සොල්සෙන්තු හරි තැන. එයා එක්ක ආණ්ඩුව එච්චර හොඳින් ඉන්නේ නැහැ. ඒක තමයි හොඳ උදාහරණය. ඉතින් ඒ නිසා ඇත්තටම මේ දේශපාලනය ඉහළම තාම නියම ආකාරයෙන් කරන්නේ ඒ විශිෂ්ට ලේඛකයෝ තමයි. ඒ කියන්නේ විශිෂ්ට ලේඛකයන්ට තමයි මේ වඩා හොඳට මනුෂ්‍ය ස්වභාවය විවරණය කරලා අනාගතයටත් දැක්මක් වෙන අනාගතයටත් ප්‍රඥාව ඉතුරු කරන විවරණ කරන්න පුළුවන් මහා ලේඛකයන්ට. කවුද? තොල්ස්තෝයි වගේ අයට. තොල්ස්තෝයිගේ පුනර්ජීවනයේ නෙක්ලිඩෝෆ් චරිතය අත්වලින් තොල්ස්තෝයිගේ චරිතය කියලා කියන්න පුළුවන්. ඒකෙදී ඉතින් කතන්දරය කියන බලාවක් නෑ. ඒකෙදී නෙක්ලිඩෝෆ් විනිශ්චයකාරයෙක් වෙලා ඉන්න කාලේ එතුමා මේ අපරාධකාරයෝ ගැන පොඩි පර්යේෂණයක් කළා. තමන්ගේ අත්දැකීම් උඩ ඊට පස්සේ සිරකාරයන්ගෙන් ජේලවරුන්ගෙන් මේකට සිරකාරයන්ට මේ බණ කියන පූජකවරුන්ගෙන් ෆිල්ම් කරලා ඉවරලා අපරාධකාරයෝ හිරේ ඉන අපරාධකාරයෝ වර්ග 5ක් ගත්තා. ඒ කියන්නේ අපරාධකාරයෝ හිරකාරයෝ. මේගොල්ලෝ හිරේ ගිහලා තියෙන්නේ කොහොමද? රෙසරෙක්ෂන් එකේ මේ හිරකාරයෝ වර්ග 5 කියනවා. සමහරු හිරේට ගිහිලා තියෙන්නේ විනිශ්චයකාරයන්ගේ අත්හැරෙදුවලින්. විනිශ්චයකාරයන්ට හරියට තේරුන්නේ නැහැ. මිනිස්සුනේ යනවා. එහෙම පිරිසක් ඉන්නවා බන්ධනාගාරේ. තවත් පිරිසක් හිරේට ගිහිලා තියෙන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. සාමාන්‍ය ස්වභාවිකව කටයුතු කරද්දී. ඒ කියන්නේ ඊර්ෂ්‍යාවෙන්, රාගාධිකමෙන්, එහෙම නැත්නම් තෘෂ්ණාවෙන් මෙන්න මේ වාගේ එහෙම නැත්නම් බීමත්කමෙන් එහෙම කටයුතු කරනකොට ඒ හිරේට යන මිනිහා නෙමෙයි නඩුකාරයත් ඒවට ගොදුරු නඩුකාරය කරන්නේ ඒ වැඩේම. ඒ නිසා නඩුකාරය කරන වැඩේ තමයි ඒ කරලා තියෙන්නේ. ඒ දෙවෙනි වර්ගය. තුන්වෙනි වර්ගය සමහර දේවල් මේ තමන්ගේ අදහසේ අනුව වැරදි නෙමෙයි. ඒක වැරද්දක් කරලා තියෙන්නේ වැරදි කියලා කියාපින්න. දැන් හිතන්නකෝ දැන් මේ මත්පැන් බලපත්‍ර නේද මත්පැන් විකුණනවා. අන්තං වල විකුණනවා. බලපත්‍රෙත් විකුණොත් මිනිහ අල්ල ගන්නවා. ඒකට මේ බද්දක් ගන්න හින්දා.
ප්‍රතිපත්ත ගන්න ආණ්ඩුව තීන්දුව කරලා තියෙන හින්දානේ. එහෙම නැත්නම් මේ වාහනේ එලවන්න හොඳට එලවන්න පුළුවන් මිල ලයිසන් නැහැ. නමුත් ආපන්නත් යනවා. ලයිසන් ගත්තට පස්සේ නඩු දානවා. ඒතකොට මේ සම්මතයක්. ඒකත් බැලුවා වැරද්දක් නෙමෙයි. ඒ මිනිස්සුත් ඉන්නවා ඊළි. තව පිරිසක් ඉන්නවා. නඩු අහන මිනිස්සුන්ට වඩා ඉහළයි මේ මිනිස්සු. ඒ ශ්‍රේෂ්ඨත්වයේ නිසා ඉරේ ගිහිලා ඉන්නවා. මහත්මා ගාන්ධි, ශ්‍රී නේරු, නෙල්සන් මැන්ඩේලා, ගෝර්කි, එතකොට මේ ෆිඩල් කැස්ට්‍රෝ, අපේ උඩගැන්දොර සරලං කර හාමුදුරු, එන්.එම්. පිලිප්, මේගොල්ලෝ නඩු මිනිස්සුන්ට වඩා මේ සමාජය යහපත් කරන්න වැඩ කරපු මිනිස්සු. ඒක වෙලාවක මේ ගාන්ධිව හිරේට යන්න තීන්දුවක් දීලා ඉංග්‍රීසි නඩුකාරයා නැගිටලා ආචාර කරනවා. නැගිටලා උරුණනවා. ඒ නිසා සමහර මිනිස්සු මේ නඩු අහපු මිනිස්සු ශ්‍රේෂ්ඨ මිනිස්සු නිසා මේ හිරේ ඉන්නවා. තව පිටසක් ඉන්නවා. ඒගොල්ලන්ට ආපහු වන්දි ගෙවන්න ඕන. පොල් ගෙඩියක් හොරකම් කරලා හිරේ ඉන්න අවුරුදු 25ක්. අප දෙන්න කෙනෙක් නෑ. නැත්තම් දල ගෙවන්න කෙනෙක් නෑ. පොල් ගෙඩිය විතරක්ම නෙමෙයි. සමහරවල් දැන් නිදාස් කරන අවස්ථා තියෙනවා. ඒ වගේ ඊටාම සුළු වැරදි වලට ගෙවන්න ඕන දණ්ඩනයත් ගෙවලා නමුත් තවමත් ඉන්නවා ඒගොල්ලන්ට දැන් ආණ්ඩුව නැත්නම් සමාජය ගෙවන්න ඕන. මෙන්න මේ වර්ග පහ තමයි හිරේ ඉන්නේ කියලා නෙක්ටිඩොෆ් හොයාගත්තා. ඒක ප්‍රකාශ කළා මේ ටොස්ටොයි. ඉතින් ඇත්තටම ඒ නිසා ඔන්න ප්‍රාග්ඥෝ මේ දේශපාලනයේදී රාජතන්ත්‍ර විවේචනය කරන්නේ ඔහොමයි. මෙන්න මේවා අපි රෙසරෙක්ෂන් එක අනාගතයට තරගෙන යනවා. අපි මේ විවරණය ආයත් කරනවා. මේක මොනතරම් ප්‍රඥා සම්පන්න කතාවක්. ඒ වාගේ තව අනිත් ලේඛය තමයි මේ මම ඊටම කෙටියෙන් කියන්නම්. මේ මහා ලේඛය තමයි විලියම් ෂේක්ස්පියර්. විලියම් ෂේක්ස්පියර් සමන් කිව්වා මොන නාට්‍යයක් ගත්තත් අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මනුෂ්‍යත්වය තුළ. මනුෂ්‍යත්වයේ උදාරත්වය තමයි කියන්නේ. ඒවට එතුමා මේ පාවිච්චි කළේ බොහොම සාමාන්‍යයෙන් තමන්ගේ නිර්මාණ නෙමෙයි අහපු කතන්දර තිබුණු ජනප්‍රවාද ඓතිහාසික සිද්ධි. විලියම් ෂේක්ස්පියර් මේ ජුලියස් සීසර් නාට්‍ය ලියන්නේ ජුලියස් සීසර්ගේ ජීවිත කතාව පිළිබඳව. ජුලියස් සීසර්ව ඝාතනය කරනවා. ජුලියස් සීසර් මුළු බටහිර යුරෝපෙම අල්ලගෙන රෝම අධිරාජ්‍ය ගොඩනගලා ඒක අධිරාජ්‍ය බවට පත් වෙනවා. ඒ වෙලාවේදී ඔහු එක වැඩ කරන බෲටස් සහ අනිත් සහචරයෝ කියනවා මෙයා දැන් බොහොම උන්නතිකාම් වෙලා මෙයා ඇම්බිෂස් වෙලා විචිකිච්ඡාවෙන් පෙළෙනවා කියලා අන්තිමට ඔහු මරනවා. ඒ මරපු වෙලාවේ තමයි මේ මාක් ඇන්ටනි මේ මොනවද මේ මරණ මංචකයේදී මේ මරණ වෙලාවේ කරන ප්‍රකාශයක් තියෙනවා බොහොම අපූර්ව මේ කතාව. දැන් කියන්න හදන්නේ මේකයි. දැන් මේ ජුලියස් සීසර්ව ඝාතනය කරන්නේ ජුලියස් සීසර් දැඩිතර තෘෂ්ණාවකින් මේ බලය අල්ලගෙන ඉන්නවා කියලා. ඒකට කුමන්ත්‍රණය කරන්නේ මොකද මේ කුමන්ත්‍රණය කියන එක රාජ්‍ය බලයට අදාළ දෙයක්. ඒ කුමන්ත්‍රණයකින් පස්සේ තමයි අන්තිමට ජුලියස් සීසර්ගේ තාම හිතවන්ත පුද්ගලයා වුණු බෲටස් පියෙන් අයින ඉස්සලා කැස්කා කියන පුද්ගලයා තමයි ඊට බෲටස් අයිනවා. ඒ වෙලාවේ අර ප්‍රසිද්ධ කතාව කියන්නේ et to brute then fall Caesar කියලා. බෲටස් උඹත් පිහියෙන් අයින් දාවන දැන් සීසර් වැටුණා. එම්ම සීසර් මැරලා වැටෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක හරි කියලා ඔප්පු කරන්න බෲටස්ලා කතා කරනවා අපි මේ මරණය හොඳයි කියලා. නමුත් මාක් ඇන්ටනි තමයි ඊට පස්සේ අර ඒ වෙලාවේ මේ බෲටස් පිටිපස්සේ ඉන්නවා ජනතාව සීසර් විරුද්ධව. නමුත් මාක් ඇන්ටනි සීසර්ගේ තාම යහපත් මේ මිත්‍රයා. ඔහු කියනවා සීසර් ඇද වැටුනේ ඔහුගේ ලය පැලී ගියත් ද්‍රෝහින්ගේ කිනිසි පහළ වෙන්න ඔවුන්ගේ අකෘතඥ භාවය නිසා කියලා. ඒ වෙලාව තමයි ඔහු අර කියන්නේ ආමන්ත්‍රණය කරනවානේ මේ ජනතාවට මේ මම පොඩ්ඩක් කියන්නේ ඉංග්‍රීසි වචන 3-4ම මාණික්ක වගේ වටිනා දේවල්. Friends, Romans, countrymen, lend me your ears. I come to bury Caesar, not to praise him. The evil that men do lives after them. The good is oft interred with their bones. ඒ කියන්නේ රෝමවරුන් මට සමන් දෙන්න. මම ඇවිල්ලා ඉන්නේ මේ සීසර් ප්‍රශංසා කරන්න නෙමෙයි සීසර්ව වලලන්න. මේ හැබැයි මිනිස්සු කරන හොඳ දේවල් ඔවුන්ගේ ඇටත් එක්ක වැළලීලා යනවා.
එම කියලා අන්තිමට මේ කතාව ඉවරුණාට පස්සේ මේ කතාව ලෝක ප්‍රසිද්ධ කතාවක්. ඒවත් ෂේක්ස්පියර්ගේ නිර්මාණ. සිදුවුණු දේවල් නෙමෙයි. ඒක අන්තිමට ඉවරුණාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු අර බ්‍රූටස්ලට විරුද්ධව නැගීලා ඒ පිරිස මරනවා. මේ කතාව අවසානයේ බොහොම ලස්සන කතාවක් කියනවා. My heart is in the coffin there with Caesar and I must pause till it come back to me. කතාව කළා පොඩ නවත්වනවා ඇන්ටනි. මාකන් නවත්වලා කියනවා මගේ හදවත තියෙන්නේ අර මිනි පෙට්ටිය ඇතුලේ සීසර් එක්ක. මට ඒක ආපහු වෙනකම් මම ආයෙ කතා කරන්න බෑ කියලා. අන්තිමට නැගිටලා මේ නැගිටලා ඉවරලා බ්‍රූටස් ආදී පිරිස විනාශ කරනවා. විනාශ කරලා තමයි මේ කතන්දරේ ඉවර වෙන්නේ. හැබැයි මේ කතාව ගලපලා අන්තිමට මේ දවස් 6ක සිදුවීම් ටිකක් තමයි මේ ඉතිහාසය ගලපලා කියන්නේ. ඉතින් එහෙම කියලා මේ අන්තිමට මේක නිර්මාණය මේක දේශපාලන නාට්‍යයක්. නමුත් මේ දේශපාලන නාට්‍ය නිර්මාණය වෙන්නේ කාටවත් විරුද්ධව නෙමෙයි. සියලු දෙනාගේම ඉහළ මනුෂ්‍යත්වයේ තියලා. දැන් අර බ්‍රූටස් පවා කියන්නේ අපි සීසර් මරමු. හැබැයි සීසර් මරන්න ඕන මේ බල්ලන්ට දෙන මලකුණක් හැටියට නෙමෙයි දෙවියන්ට ගැලපෙන භෝජනයක් හැටියට කියලා. ඒ කියන්නේ මේ මනුෂ්‍යත්වයේ නිර්මාණය කළේ එහෙමයි ෂේක්ස්පියර් වගේ කෙනෙකුට තමයි ඒ විදියට බලන්න පුළුවන්. මම තව එක කාරණයක් කියලා අවසන් කරා. දැන් මේ ලේඛකයෝ ගේ අපි කතා කරන ලේඛකයන් කියන්නේ මේ සාහිත්‍යකාරයන්ගේ ආණ්ඩුව සම්බන්ධනේ. උදාහරණයක් කියලා නවත්තන්න. දැන් රෝම අධිරාජ්‍යය තුල හිටියා දාන්තේලා වර්ජිල්ලා වගේ මහා ලේඛකයෝ හිටියනේ. වර්ජිල් ලියාගෙන ගියා ශ්‍රේෂ්ඨ කාව්‍යයක් ඊනිට් කියලා. ඊනිට් කියන කාව්‍ය ලියාගෙන ගියා. මේක ඉවර කරගන්න බැරි වුණා. දැන් වර්ජිල් මැරෙන්න කිට්ටු වෙලා ජාල්වන්ට කිව්වා මට මේක ඉවර කරන්න බෑ මේක හොඳ නාට්‍ය හොඳ මේ කෘතියක් නෙමෙයි මේක මගෙන් පස්සේ විනාශ කරලා පුච්චලා දාපළා කියලා. මේක දැනගෙන හිටපු පාලකයෙක් හිටියා ඒ කාලේ. කවුද? ඔගස්ටස් සීසර්. ඔගස්ටස් සීසර් කිව්වා නියෝගයක් කළා මේකට මත තියන්න. මේ වර්ජිල් මැරුණා. හැබැයි ඉන් ඉතුරුණා. ඉන් ඉතුරුනේ අර ඔගස්ටස් සීසර්ගේ ආඥාව නිසා. මොකද ਉਹ ඒක විනාශ කරන්න දුන්නේ නැහැ. ඒ නිසා එහෙම දේවල් වෙනවා. එහෙම මේ රාජ්‍යපාලකයොත් ඉන්නවා. තම සාහිත්‍යකාරයටත් වඩා මේකට ආදරය කරන. ඒ නිසා අද අපට අවශ්‍ය වෙන්නේ ඔගස්ටස් සීසර්ලා වගේ පාලකයෝ. ඇත්තටම දැන් ඔබතුමන්ගේ ලියවිලි වල අපිට හමුවන මුල්ක් රාජානන්, අරුන්දති රෝයි, කමලා දාස් වගේ ලේඛක ලේඛිකාවෝ ගැන ලියපු ලියමන්, ඒ වගේම ඔබතුමන් පළ කරපු විවිධ කෘති හරහා අපට මේ දේශපාලනික කාරණා වගේම මේ ලෝකයේ පුරා නවමතවාද බිහිවෙච්ච ආකාරය පිළිබඳව හමු වෙනවා. ඉතින් අපි අවසානයේ හොයාගන්න මම එනවා සමන් කුමාර මහත්මයා ගාවට. ඇත්තටම දැන් අපි මේ දේශපාලනයෙන් සාහිත්‍ය වෙන් කරගෙන දේශපාලඥයාගෙන් සාහිත්‍යකරුවා බේරා ගන්න කියලානේ ගොඩක් වෙලාවට මේ කතා කරන්නේ. දැන් අපි මේ ලෝකයේ අතීත සිදුවීම් බැලුවත් එහෙමයි. නමුත් දැන් වෙලා තියෙන්නේ සාහිත්‍යකරුවාගෙන් ජනතාව බේරා ගන්නවද වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කාරණාව පාඨකයන්, ලේඛකයන්, පාලකයන් මේ සියලු දෙනාම වඩාත් විමර්ශනාත්මකව බලලා රටට හිතකර තැනකට ගෙන එන්නට නම් අපි නොවුනාට කමක් නැහැ යෝජනාවක් කරලම අවසානයක් හොයාගන්න. මම හිතන්නේ එහෙම යෝජනා කියනවා අපිට කරන්න බෑ කලාව සාහිත්‍ය සම්බන්ධයෙන් ඒක නිකන් අනපනත් පනවනවා වගේ. නමුත් ඇත්තටම දැන් ඔබ කියපු කාරණයක් එක්ක මම කියන්න කැමතියි. දැන් ඔබ නම් කියන්නේ සාහිත්‍යකරුවාගෙන් බේරා ගන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ එච්චරම සාහිත්‍යය කියන එක ලංකාව වගේ රටක මේ ජනතාවට එච්චර බලපාන දෙයක් නෙවෙයි ඇත්තටම. එහෙම එකක් තියෙනවා. සාහිත්‍ය කියන්නේ ලියවිලි තමයි අපිතුමු ජනමාධ්‍ය පුවත්පත් ඔක්කොම ඇතුළේ ඊළඟට මිනිස්සුන්ගේ මේ විඤ්ඥානය ඇතුළේ තියෙන්නේ අතීත ලේඛකයෝ ලියපු අදහස්වල මලකුණු. මේ මලකුණු සොම්බිස්ල වගේ භූතය වගේ පිල්ලි වගේ මිනිස්සුන්ගේ ජීවිත මෙහෙවනවා. ඒගොල්ලෝ පාලකයෝ පත් කරගන්න එක තමගේ ජීවිත ගෙනියනක මෙහෙම එව්වා තියෙනවා. හැබැයි මං හිතන්නේ ඒක සාහිත්‍යය නෙමෙයි. සාහිත්‍යය කියන්නේ පිල්ලිවත් මලකුණුවත් නෙවෙයි. ඒවා
තියෙන එහෙම මලකුණු තියෙනවා කපුටන්ට කන්න බල්ලන්ට කන්න මොකද සාහිත්‍ය කලාව කියන එකත් පරිභෝජනවාදයක විශේෂයෙන්ම දැන් මේ සාහිත්‍ය මාසයනේ මේ සාහිත්‍ය මාසය තුළ ලෙල්ලන් දාන හැටි ඇත්තටම පොත් ඊළඟට සිද්ධ වෙන මේ එක කියන්නේ අපිට දකින්න පුළුවන් දැන් ලංකාව සාක්ෂරතාවය හරිම වැඩි රටක් කියලා කියනවනේ. හැබැයි ඉතින් සාක්ෂරතාවයක් තියෙන මිනිස්සුયો කරන දේවල් නෙමෙයි හුඟක් පොදුවේ ජනතාව කරන්නේ. මොකද සාක්ෂරතාව කියන එක හරියට තියෙනවා නම් මිනිස්සු තුළ ඒ විනය තියෙන්න ඕනේ. හරි. එහෙම මුත්‍රා කිරීම තහනම් කියලා ගහලා තිබුණාට වැඩක් නැහැ. ඊළඟට මාර්ග නීති දාලා තියෙනවා. මේ කිසිම දෙයක් සාක්ෂරතාව එහෙම ගිහිල්ලා නැහැ. හරි. සාක්ෂරතාවය කියලා වරලා කියන්නේ මේ නිකන් වචන වලින් දන්න එක නෙවෙයි අකුරු දන්න එක නෙවෙයි. මනුෂ්‍යයා තුලට ගිහිල්ලා තියෙනවනේ. මොකද අපි යම් සම්මතයක් නේ යම් නීතියක් කියලා තියෙනවා නම් ඒ නීතිය එක්කෙනෙක් කැඩුවොත් ඒක සිස්ටම් එකක් අවුල් වෙන්න බලපානවා. දැන් වාහන සම්බන්ධයෙන් හිතන්නකෝ. හරි. පාරේ ට්‍රැෆික් එකකදී දැන් එතෙන්දී හිතන්නේ සාහිත්‍යයත් එහෙම තමයි. සාහිත්‍ය කියලා පොත් විකිනෙනවා ඇති අහවල් සම්මාන මේ සම්මාන ඒ තරඟ අද ඇත්තටම එක්තරා මේ සම්මානවලට ලියන එකක් ලෙඩක් කළා තියෙනවනේ. හරි. එක්තරා සම්මාන උල්ලක් සම්බන්ධයෙන් මම දැන් අවුරුදු 10කට විතර කලින් ප්‍රකාශ කළා ඒක සාහිත්‍ය හූනියමක් කියලා. දැන් මේ කියන්නේ සමහර චිත්‍රපට තියෙන්නේ පිටරට සම්මාන උළෙලවල්ම ඉලක්ක කරගෙන එතන ජජ්මන්ට් එකට එතන මොනවා මෙතනින් අවෝඩ් එක දෙනවනේ ඒකට ලියනවා. සාහිත්‍යකරුවා කියලා කියන්නේ සාහිත්‍යකරුවාට පාඨකයා එහෙම අදාළත් නැහැ. ඔහුගේ ඉන්නේ පරිකල්පිත පාඨකෙක්. පරමාදර්ශී පාඨකෙක් ඔහුට ඉන්නවා. ඒක අපරාජිතයි. ඒ පාඨකයා දැන් එළිය නැති වෙන්න පුළුවන්. කියන්නේ ජේම්ස් ජොයිස්ගේ යුලිසිස් වගේ කෘතියක් ගත්තොත් මිහයිල් බුල්ගාකෝව්ගේ කෘතීන් ගත්තොත් ඒ පාඨකයා එදා රුසියාවේවත් එදා අයර්ලන්තේවත් එංගලන්තේවත් හිටියේ නැහැ. නමුත් යුලිසිස් ගත්තොත් අද ලෝකේ වර්ග කරලා තියෙන අතරින් තව අවුරුදු 400ක් අපිට ඕනේ ඒක කියවන්න කියලා විචාරකයෝ කියනවා. ඒක ගැන හරි ඈකට එන මේ වගේ දේවල් තියෙනවා. කියන්නේ මේ සියලු ලෝකේ සාහිත්‍ය කෘති එහෙම වෙන්න ඕනේ කියලා එහෙම නෙවෙයි. නමුත් මේ අයින්ස්ටයින්ගේ ප්‍රවාදයන් කියන්නේ කොටමයාන්ත්‍ර විද්‍යාව ගැන දේවල් දැනුයි ඇත්තටම න්‍යායික විද්‍යාවන් ඇතුළේ වර්ධනය වෙන්නේ සහ අවබෝධ කරගන්න. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඊටාම බොහොම මිනිස්සිත සනසන ජනකන මේ සියල්ල සාහිත්‍යය. ප්‍රශ්න තියෙන්නේ මේ තුළ මනුෂ්‍යත්වය සර්වකාලීනත්වය කියන්නේ ජීවිතාවබෝධය ප්‍රඥාව කොයි තරමින් ගැබ්බෙනවාද කියන එක. ඒකේ විවිධ මතවාද තියෙන පුළුවන්. ඒ මතවාද වෙනස් විය හැකි. මොකද ලෝකයේ විවිධයි. ලෝකයේ ඇත බින්න රුචිකයි. ලෝකයේ බහුත්වවාදී. අපි කාටවත් බෑ. ලේඛකෙක්ට සමහර ලේඛකයෝ සහ කලාකාරයෝ ඉන්න තමන්ගේ ශානරය නැත්තම් තමන් දකින අදහස් තමන් ඒක අර මේ ඒකාධිපති පාලකය වගේ සාහිත්‍ය කලාවන් ඇතුලේ මේ ඒගොල්ලෝ තව රාජ්‍යයක් හදාගෙන අපේ සාහිත්‍ය කලාකාරයෝ කොහොමදත් එක්තරා මේ මනෝරාජ්‍යයක තමයි ඉන්නේ. හරි. ඒක වෙන කතන්දරයක්. හැබැයි ඒකේ තමන් දාගෙන ඉන්න ඔටුනු මේ හැම එකටම දාන්නයි හැමෝගෙම ඔලු ඒගාන්ට හදන්නයි සාහිත්‍ය උත්සාහ කරනවා නම් මං කියන්නේ ඔහු සාහිත්‍යකරුවෙක් කලාකරුවෙක් නෙවෙයි. තමන්ගේ මතය වෙනුවෙන් අදීනව පෙනී හිටින එක ඒක වෙන දෙයක්. ප්‍රශ්නය තියෙන්නේ අද වෙනකොට සාහිත්‍යයට බලපෑම් කළ හැකි ප්‍රමාණය ඉතාම සීමා සහිත වෙලා තියෙනවා විශේෂයෙන් ලංකාව වගේ රටවල් වල. එකක් විද්‍යුත් මාධ්‍ය. ඒකෙන් මේ විද්‍යුත් මාධ්‍ය වලට චෝදනා කරන්න බෑ. ඒකත් එක්තරා සාහිත්‍යයක්. ශ්‍රව්‍ය දෘශ්‍ය කියන්නේත් ඒකත් එක්තරා සංනිවේදනයක් නෙමෙයි. ඒක තුලත් මිනිස් චින්තනය වර්ධනය කරන එකක්. ඒක අපිට මේ තියෙන මාධ්‍ය එක්ක එහෙම කතා කරන්න බෑ. ගැටලුව තියෙන්නේ අද මිනිස්සුන් අවිවේකී වෙලා තියෙන ආකාරය. මිනිස්සු ජීවිතය සංකීර්ණ කරගෙන තියෙන ආකාරය. පැටලෙන මේ සියල්ල
මිනිස්සුන්ගේ වැරදකින් සිද්ධ වෙන එකක් නෙමෙයි මේ තියෙන පාරිභෝගික සමාජ ක්‍රමය සහ දේශපාලන ක්‍රමය මේ සියල්ල එකට බලපානවා. දේශපාලනය කියලා වරලා කියන දැන් මේ මිනිස්සුන්ගේ අදහසක් තියෙනවනේ මේ හරියම වැදගත් පාලකයෝ කියලා. පාලකයෝ කියන්නේ ගොදුරු සිස්ටම් එක ගොදුරු. ඒ සිස්ටම් එක හරියට කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රඥාව සෝ විද්‍යාව නැති දේශපාලකයෝ බලය ගන්නවා කියන්නේ ඒක රටක තව දුරටත් දිගින් දිගට අගාධයට යන එක. ඒක දිගින් දිගට සිද්ධ වෙලා තියෙන්නේ. පළවෙනි කොට තමන් ඉස්සරහා තියෙන ගැටලු ටිකට ඉහලින් බලලා මේක කියන්නේ මේ තියෙන ඇත්තටම ඒවලේ පැලස්තර විසඳුම් දාන මිනිස්සුන්ටත් ඕනේ පැලස්තර. මිනිස්සුත් ඒකෙන් විනෝද වෙනවා. මිනිස්සුත් හිතනවා ප්‍රශ්නේ විසඳුනා කියලා. දේශපාලකයොත් හිතනවා ඒ ඇති මේ මොහොත ඇති. කියන්නේ සියලු දේවල් ෂණික වෙච්ච ඉන්ස්ටන්ට් විසඳුම් හම්බෙච්චම හැක. නමුත් දේශපාලකයා කියන්නේත් එහෙම කෙනෙක් නෙවෙයි. ඊට එහායෙන් දකින්න පුළුවන් විද්‍යාවක්, දර්ශනයක්, ධර්මතාවයක් දකින්න පුළුවන් කෙනෙක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක මන් දකින ආකාරයට අපේ රටේ දේශපාලන කිසි කෙනෙකුට නැහැ. කලාව සාහිත්‍ය ඇතුළෙත් ඒක ඉතාම අවම වෙලා තියෙනවා. මං කියන්නේ ඒ බහුවිධත්වය සියල්ල ලේඛකයෝ තුළ තියෙන පුළුවන්, විවිධ මතවාද තියෙන පුළුවන්, පක්ෂපාතීකම් තියෙන පුළුවන්, පාර්ශ්වීයකම් හිටගන්න තැන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සියල්ල ඉක්මවා ඒ ප්‍රඥාව සහිත තුන්කල් දකින කෙනා සිටිය යුතුයි. ඉන් තොරව කලාව සාහිත්‍ය ගොඩ ගන්න බෑ. ඒක මේ සම්මාන මේ උළෙලවලට පොත් ලිවීම වෘත්තීය කරගත්තු අවුරුද්දෙන් අවුරුද්දට පොත් එවට නිෂ්පාදනය කරන මොකද එහෙම මේ ටිකිලියෝ බිත්තර දානවා වගේ සාහිත්‍ය නිර්මාණ කරන්න බෑ. පළවෙනි කොට ලේඛකයෝ ඒක වටහා ගත යුතුයි. ඉතින් මෙහෙම ඛේදවාචකයක් ඉස්සරහ තමයි අපි ඇත්තටම ඉන්නේ. හොඳයි. කොහොමත් අපි සාකච්ඡා කළේ මේ සාහිත්‍ය සහ දේශපාලනය පිළිබඳව ස්ටාලින් පාලනය පිළිබඳව කතා කළා. එය උගතුන්ට ලේඛකයන්ට සලකපු ආකාරය, සාර් පාලනය පිළිබඳව, එතකොට විවේචනාත්මක දෘෂ්ටීන් සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව යම් අදහසක් ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඇලෙක්සැන්ඩර් ඉසායනිචිව් සොල්සෙනිස්තින් පිළිබඳව අපි සාකච්ඡා කළා. සොල්සෙනිස්තින් රුසියාවේ හිටපු ලේඛකෙක්. ඔහු කියනවා ලෝකයේ ඉන්න හැම ලේඛකෙක්ම දේශපාලනයෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. දේශපාලඥයාගෙන් නෙවෙයි, ලෝකයේ ඉන්න හැම ලේඛකෙක්ම දේශපාලනයෙන් පරිස්සම් වෙන්න ඕන කියලා. ඉතින් මේ පරිස්සම හදාගන්න පාඨකයාටත් ඉඩදී ඒ සඳහා ඉඩ හදා දෙන්නට මේ කතා බහ සඳහා එකතු වුණු ආචාර්ය W. අබේසිංහයන්ට, ඒ වගේම කිකේ සමන් කුමාර මහත්මයාට, ජයසිරි අලවත් මහත්මයාට ස්තුතිවන්ත වෙමින් අපි සමුදෙනවද ලිරිසැරි ප්‍රේමයට. දේශපාලනය ඇතුලේ සාහිත්‍යයත්, සාහිත්‍ය ඇතුලේ දේශපාලනයත් කියවන්නට, වටහා ගන්නට, සබුද්ධික වෙන්නට ඔබට ආරාධනා කරමින් අපි හමාර සටහන